හරි මේක එතකොට අපේ හතරවෙනි පේපර් එක අපි පේපර්ස් තුනක් දැන් කරා PO1යි ඇප්ලයිඩ් එකයි A+ එකයි A+ එක තමයි අන්තිමට කරේ මම දන්නේ උඹලා කොහොම මේක බාරගත්තද කියලා ඒකේ නම් ටිකක් නොගැලපෙන ගණනුත් වගේ තමයි හැදුනේ හැබැයි නොගැලපෙන ගණන් ඇතුලේ ගැලපෙන ටිකක් Taman තෝරගන්න දැනගන්න ඕන එතකොට දැන් PO1කට යමු මේක හතරවෙනි පේපර් එක වශයෙන් මේකේ අර A+ එකට මම දැක්ක පොඩි වෙලාවකින් ඉවර වුණානේ. ඒක කොච්චරවත් හිත නිදහසකුත් ඇති පේපර් ඩිස්කෂන් එකක් පැය ගාණක් ඇදෙනකොට ටිකක් එපා වෙන නිසා සාර්ථකයි මට පේන හැටියට භාගි කරන එක. අපි ඒ නිසා මේක කොටස් දාන්නම් මම කොටස් දෙකකට දාන්නම්. මේකේ මම ගාණක් වගේ හදලා කොටස් දෙකකට දාමු. ඒක මට හිතෙනවා හොඳයි කියලා. උඹලා මොනවා හරි දෙයක් ගත්තා නම් සතුටුයි. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මේකේ නැවතත් අර පොඩ්ඩක් කියනවා අර මට හුරු නැති ප්‍රශ්නයක් එනවා දැන් වැඩි දිනක් සමහරට අර මේවා නොකරපුණුත් අහගෙන ඉන්නකොට උන්ට තේරෙන්න උගන්නන්න බෑනේ කවදාවත්. ඉතින් මේක මම නැවත ශනිකව කියන්නම් පාඩමක් කරලා තියෙනවා නම් විතරයි මේ මාපාංක සමානතා කරලා තියෙනවා නම් මේ පළවෙනි ගාන බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගාන හොය හිතන්නවත් යන්න එපා. කාට හරි මේකේ ඕන නම් උත්තරය යන්තම් ලියාගෙන මාපාංක සමානතා කොහෙන් හරි කරගත්ත දවසවල තමයි මේකට අත ගහන්න ඕන. ඒතර ඇත්තට මේ පේපර් එකේ පුළුවන් තරම් අර මම නම් මගේ ක්ලාස් එකට මේ දවස්වල අදාළ පාඩම් ටිකට අදාළ ප්‍රශ්න ටිකක් විතරයි දාලා තින්නේ. ඉදිරි කාලේ ෆුල් පේපර් එකක් අරගෙන හොඳට විස්තර කරලා 아무තු දෙයක් කරමු. කොහොමත් මේ තියෙන තත්ත්වය උඩ පුළුවන් විදිහට උදව්වක් කරන්න තමයි plan එක. ඇති. ඒතර මම පේපරෙන් අද භාගයේ ඩිස්කෂන් එක අදට යන්නේ. සතියේම දාන්නම් ඉතිරි එක. ඉතින් ශනිකව අවශ්‍ය දේවල් මොන හරි දෙයක් තිබ්බොත් ග්‍රහණය කරගනින් ඒක තමයි වෙන්න ඕන. මම පුළුවන් තරම් විස්තර කිරීමක් කරන්න try කරනවා. හරි බලමු. පළවෙනි ගාන මම කතා කරන්නම්. පළවෙනි ගාන මේවා හරි ලේසි. දන්නේ නැති එකෙක් නම් කොහොමත් අත ගහන්න එපා. දන්න එකෙක්ට ගැලපෙන දේවල් ටිකක් කියන්නම්. මේකෙදි සාරාංශය මෙන්න මෙහෙමයි. දැන් ඇත්තට මේ ප්‍රස්තාන අදිනකොට මේකේ උඹලා මේවා දැනගෙන ඉන්න ඕන. මේ කිටි ප්‍රශ්නයකට දෙන්නේ විනාඩි 4:00මාරයිනේ. විනාඩි 45න් ඕක හදන්න ඕන කියලා කියන්නේ කිටි ප්‍රශ්න 10ම. එතකොට මේකෙදි පුළුවන් තරම් අර කියන්නේ හිතෙන් ගත්ත කියන්නේ ක්‍රම බලාපොරොත්තු වෙනවා සීමාවකට යටත්ව. අර දෙවෙනි පේකී වගේ තරම් උපරිම හැම කියන්නේ විශේෂ පියවර ඕන. නමුත් අර හැම ක්‍රමයක්ම පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ පුළුවන් තරම් මනෝමය පැත්තට බර වෙන්න ඕන කියන එකත් ඒකේ තියෙනවා ගැබ් වෙලා. නැත්නම් විනාඩි 4:00මාර කියන එක බොහොම පොඩි කාලයක්නේ. එතකොට මේ වගේ තැනකදී අපි දැන් ආයෙ ගාන සාරාංශ කරොත් මේ තියෙන දැන් අදින්න ඕන මෙන්න මේ ප්‍රස්තාරය. මම නිකන් මේ ගැන කතා කරන්නම්කෝ. y සමානයි x ඍණ එකේ වර්ගයනේ. දැන් ඇත්තටම අපි වර්ගජ ප්‍රකාශ මම මේ කොටු කරපු එක දිහා බලපල්ලකෝ. අපි වර්ගජ ප්‍රකාශනත් අපි දන්නවනේ. අපි වර්ගජ ප්‍රකාශනත් දන්නවා. මේක ඕලෙවලුත් අපි කරනවා. උඹලට බැරි වුණාට 8 වසර එකා මේකට මෙහෙම කරනකොට කියනවා මේකේ සම්මිති අක්ෂය සමීකරණයේ ශීර්ෂය කණ්ඩක ඔය හැම රෙද්දම මේක කියනවා. නමුත් අපිට බැරිව බෑ. අපිටත් ඒවා දැන් මතක තියාගන්න අයිතියකුත් දීලා තියෙනවා. අයිතිය තමයි වර්ගජ ප්‍රකාශන. වර්ගජ ප්‍රකාශනයේ මේක පටගාලා කියනවා. ඒතර මේක ඇත්තටම ප්‍රසාරණය කරොත් එන්නේ x වර්ග එකක් එන්නේ x වර්ගයේ සංගුණකේ ධනයි ඒ කියන්නේ අවමයක් එන්නේ. ඒතර x ට 1 දැම්මොත් බිඳුව එන්නේ y ට බිඳුව එන්නේ. ඒතර x ට 1 දැම්මම එක බිඳුව තමයි අවමය වෙන්නේ. මම මේක තර්කානුකූලව නම් මම හරි ලස්සනට කියනවා. මම දැන් වැඩි කතා කරන්න යන්නේ නැහැ. උඹලා ඔක්කොටම තේරෙන්න ඕනි. එක දැම්මම බිඳුවයි එක නැති කවුරු දැම්මත් බිඳුරට උඩාගයක් එන්නේ. හරි ලස්සනයි. එක දැම්මොත් බිඳුව වෙනවා. අනිත් හැම වෙලාවෙම ඊට වඩා උඩාගයක් එන්නේ. ඒ කියන්නේ එකේදී තමයි අවමය තියෙන්නේ. අවමය බිඳුව එතකොට. එහෙනම් එක බිඳුව අවමය වෙන විදිහට අවම ප්‍රස්ථාරයක් තමයි යන්නේ. මේක කෙලින්ම ඇද ගැනීමේ හැකියාව තියෙනවා. x වර්ග ඍණ 2x ධන එකනේ මේ තියෙන්නේ. ඒකට ඒක x වර්ගයේ සංගුණකේ ධන නම් මෙහෙමයි. ඒව උඹලා දන්නවා දැනගෙන සිටිය යුතුයි හා ඒ නිසා මං ක්ෂණිකව පටගාලා මේක ඇදලා දැම්මා. ඒකත් ඔන්න y එක ඇඳ මං. හරිද ගාන මම වෙනම මේක අඳින්න කියලා තියෙන්නේ. ඔන්න මේක අඳින විදිහ තමයි මම මේක කරේ. එතකොට x සමාන බිඳුවේදී y වලගේ x සමාන 1 දී y වලගේ බිඳු මේ y වලගේ බිඳුවයි x ට බිඳුව දාලා y හොයලා බලමු. x ට බිඳුව දැම්මොත් y වලගේ ධන එකක් එනවා. එහෙනම් මේ හරහා යන ඔහොම එකක් තමයි එන්නේ. සරලයින් කතාව හරි. ඒක ප්‍රශ්නයක් වෙන්න නම් බෑ. 8 වසර වුණොත් ඔක දන්නවා. හරි. දැන් යමු දෙවෙනි ප්‍රස්ථාරයට. දෙවෙනි ප්‍රස්ථාරෙත් මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. හොඳට අහගෙන හිටියොත් උඹලා අවධානයෙන් හිටියොත් උඹලා අර මාපාංක ප්‍රස්ථාර අඳිනකොට එක එක කෙටි ක්‍රම කියනවා. හොඳයි කෙටි ක්‍රම හොඳයි. නමුත් ඉතින් අනවශ්‍ය කෙටි ක්‍රම වලට ගිහින් ගාන අවුල් කරගන්නවට වඩා පුළුවන් තරම් මූලික ක්‍රම කෙටියෙන් දැම්මනම් හරි. ඒ කියන්නේ අර මේක අඳිනවා ඍණ කරලා ආය අඳිනවා ආය පහෙන් අඩු කරනවා ඕක මහා හිඟන වැඩක් වෙනවා කරන්න ගියාම හොඳයි. ඉතින් ලස්සන කතාවක් වශයෙන් හොඳයි. නමුත් ඕක හදාගෙන ගියාම එන ප්‍රශ්නයක්. දැන් 4 වරක් x ඍණ එක ඉස්සෙල්ලා ඇඳලා උගේ ඍණ එක ඇඳලා පහ ඍණ එක ඇඳලා එන චාටර් ඊට පස්සේ. ඒක හරි පැහැදිලි ගතියක් එනවා.
නමුත් කාර්ය හිතලා හදන්න පුළුවන් නම් ඇත්තටම මේක ඇඳම හරි. මේ අඳින එකට මෙන්න මේවට ලකුණු හම්බෙන්නේ නැහැ. මෙන්න මේ කිසිම දෙයකට ලකුණු හම්බෙන්නේ නැහැ. මේ අඳින එකට තමයි ලකුණු හම්බෙන්නේ. මෙන්න මේවට ලකුණු හම්බෙනවා. මේ කැපෙන් තැන් වලට ලකුණු හම්බෙනවා. මේ ඔක්කොම ලකුණු කරන්න ඕන. මේක ඇඳේ කොහොමද කියන එක බලපාන්නේ නැහැ. මම ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් x වලගේ එකට වඩා අඩු වැඩි වෙලාවනේ කතා කරන්න ඕන. එකට වඩා අඩු වෙලාවේදී මේක අර්ථ දැක්වීම නම් පුළුවන් වෙන්න ඕන. අර්ථ දැක්වීම නැතුව මේක කරන්න බෑනේ. කොහොමද කරන්නේ? මේ 4 වරක් x ඍණ 1 කියලා කියන්නේ මේක දන්නේ නැති කාටවත් අමාරුයි මේක කරන්න. දන්නේ නැත්නම් ඇත්තටම මේක කරන්න යන්න එපා. x කුඩයි 1 4 වරක් x ඍණ 4 4 වරක් x ඍණ 1 නේ. x ඍණ 1 x විශාල හෝ සමාන 1. ඕකනේ ඇත්ත කතාව. මේවා ඉතින් ඊට වඩා කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ එකට වඩා අඩු වෙලාවේදී ඍණත් එක්ක මේක සැලකුවා නම් හරි. මේ එකට වඩා අඩු වෙලාවේ අර තියෙන මාපාංකයකට ඍණත් එක්ක දැම්ම නම් හරි. ඒතර ගානවත් ආයෙ ලියන්න එපා. y සමානයි 5 ඍණ 4 වරක් x ඍණ 1 කියලාවත් ලියන්නේ නැතුව එකට වඩා අඩු වෙලාවේදී කවුද සිරා එක? සිරා ප්‍රස්ථාරයේ මාපාංක අපි චාටර් කියලානේ කියන්නේ. මාපාංක නැති එකෙක්ට හරවනවා. ඒ හරවන්නේ අර්ථ දැක්වීමෙන්නේ. අර මාපාංක වෙනුවට දඩස් ගලමට මේක දාන්න පුළුවන්. දාලා සුළු කරා මේක එනවා. එකට වඩා වැඩි වෙලාවේදී y සමානයි අර අවල් ලියලිවත් ඉන්න එපා. අපරාධ වෙලාවනේ. අරකට දාපන් දඩස් කළා මේක. අරක. දැම්ම සුළු කරා මේක ආවා. මේ දෙක තමයි අඳින්න ඕනේ. ඒතකොට මේ අර්ථ දැක්වීමට ලකුණු හම්බෙන්නේ නැහැ. ඕකටවත් ලකුණු පහක් දෙන්නේ නැහැ. ඕක නැතුව ඇඳත් ලකුණු ටික හම්බෙනවා. මේ වෙලාව විශේෂයෙන් දෙවෙනි කොටසේ නම් ඕක අඳින එක හොඳයි. මේ වෙලාවේ කෙලින්ම දැලා දාන්න පුළුවන්. ඒතකොට මේක ලකුණු කරන්න ඕනේ නැහැ. ඒතකොට මේක අර රූපවල අර එහෙට මෙහෙට ගහන්න ඒ මොනවත් ඕනේ නැහැ. ඒ මොනවත් කරන්න ඕනේ නැහැ. නිකම් ඇදීමේ හොඳ හැකියාවක් තියෙනවා. මේක මේ අවශ්‍ය නම් මේකත් ලකුණු කරපන්. ක්‍රමයට යනවා. අතික්‍රමයට යනවා නම් නමුත් දැන් මේ නීතිය වෙනස් වෙන්නේ එකේදීනේ. එකට වඩා අඩු වැඩි. අඩු වෙලාවේදී මෙන්න කතාව, වැඩි වෙලාවේදී මෙන්න කතාව. එහෙනම් එකට වඩා අඩු වෙලාවේදී මේක අඳින්න ඕන. වැඩි වෙලාවේදී මේක අඳින්න. එක හරහා අපි කඩිරක් ගහගමු. මේවා මම හොඳට ක්ලාස් වලම පීරියඩ් කියනවා. අර නීති වෙනස් වෙන්නේ මේ පැත්තේ රටවල් දෙකක් වගේ මේක. ඒතර ඒකට අදාළ ඒ නීතිය, මේකට අදාළ මේ නීතිය. එකට වඩා අඩු පැත්තේ අපි මේක අඳිමු. y සමාන මේක අඳිමු. ඒතර එකේදී බලමු. එකේදී 5යි. එකේදී 5 කියන්නේ එක දැම්මොත් හරියටම 5යි නෙමෙයි. එකේදී 5යි. සරල රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් තිබුණා නම් ඇති. අන්තක්කණ්ඩ 1යි. අන්තක්කණ්ඩ කියන්නේ x සමාන බිඳුවේදීනේ. මෙතන එකේදී 5 තියෙනවා. බිඳුවේදී 1යි. එහෙනම් මේ ලක්ෂ දෙක හොඳටම ඇති. යා කරන්න පුළුවන්. සරල රේඛාවකට ලක්ෂ දෙකක් තිබුණා මැතිනේ අඳින්න. කොහෙන් හරි එක තැනක් අල්ලගත්තා. අන්තක්කණ්ඩ හරි මොකක් හරි අල්ලගත්තා. ගහලා දැම්මටක් ගාලා. මෙන්න මේක හරි. ඊළඟට එහා පැත්තට වෙන්න අඳින්න ඕන y සමාන ඍණ 4x ධන 9. අපි ඒකත් එකට වඩා එහා පැත්තෙන් එකේදී බලමු. 5යි. ඊළඟට බලමු අන්තක්කණ්ඩය 9යි. ඕන 9ට වගේ තියලා මෙහෙම ඇඳක් කමන්නේ නැත්නම් ඍණානුක්‍රමණයක් ධන අන්තක්කණ්ඩයක්. ඍණානුක්‍රමණයක් නිසා මේ සයිස් එකමයි මෙතන තියෙන්නේ. සයිස් එක විතරයි වෙනස් වෙන්නේ. මේ කෝණ දෙක සමානයි. එතකොට සම්මිතික වගේ මෙන්න මෙහෙම යනවා. තේරුණා නේද? හරි. මේක y2 කියලා අපි නම් කරගමු. දැන් අපිට තියෙන්නේ ප්‍රස්ථාර දෙකක් අඳින්නේ. ඇත්තට මේ y2 ඇත්තට මේ y2 නේ. මේක තමයි y2 වෙන්නේ. y2 අපි නමක් දුන්නොත් මේකට මේක y2 හරි ඉච්චර විස්තර ඕනේ නැහැ. දැන් ඒක හරි. ඊපස්සේ මම නම දෙන්නම්. දැන් ඇත්තටම ප්‍රස්ථාරය හරි. ඔන්න ප්‍රස්ථාර දෙක ඇඳා. දැන් කවුරුරි තේරුණා කියලා කියන්නත් එපා බොරුවට. මේ දන්නව නම් විතරයි තේරෙන්නේ. දන්නේ නැත්නම් තේරුම් කරන්න බෑනේ කොහොමත් මේක ලොකු පාඩමක්. ඉතින් පාඩමක් වශයෙන් යන්නේ නැතුව කරන්න බෑ. හරි සරලයි, ලේසි පාඩමක්. ඊටාම පහළ මට්ටමේ පාඩමක්. මුල ටික හරියට තියෙන්න ඕන. අර්ථ දැක්වීම හොඳව පැහැදිලිව තියෙන්න ඕනේ. මේකෙන් මම ආපාංග සමානතාවය ඉගෙන ගන්න යන්න එපා ජීවිතේට. හරි. රයිට් පැහැදිලි. ඔන්න මේ දෙක හරි. එතකොට මෙන්න මේ ඡේදන ලක්ෂ්‍යයත් මට ඕන වෙනවා. මෙතන කැපෙනවා මේක කතන්දරේ හරි. මම අඳපොද මේක හරහා යනවා ඒක හරි. ඊළඟට මෙන්න මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය. මේ දෙක සමාන කරන්නෙත් නැතුව මම සමීකරණ ටික නම් මේකෙන් අයින් කරා. මෙන්න මේ සමීකරණ දෙක චෙක් කරලා බලපන්. ඇත්තටම x සමාන 1ේදී නැත්නම් y සමාන 1ේදී x ලගේ අර කලින් සමීකරණයෙන් හෙව්වම එන ආගය දෙක වෙනවා. හරියට මේ දෙක කැපෙන්නේ මෙන්න මෙතනදී. මම අතන ඒක ලියලා තිබුණා. ඒක දැක්කනම් කියපු දේ පැහැදිලි වෙන්න ඕන. ඔන්න කැපෙන තැන් දෙක හරි. ඡේදන ලක්ෂ්‍ය ටික ලකුණු කරන්න ඕන. ඊට පස්සේ අඳින්න. ඊළඟට මෙන්න මේක විසඳන්න කියලා තමයි කියන්නේ. ඒතර මම මෙහෙම කතාවකට එන්නම්. මම මේ ඇඳපු පළවෙනි මේ පරාවල ප්‍රස්ථාරයට y1 කියලා කියන්නම්. අනිත් එකට y2 කියලා කියන්නම්. මේ වගේ තැනකදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ දේ. මොකද්ද අපි කරන්නේ? මෙතන කියනව නේද? මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මේ අසමානතාවය විසඳන්න කියලා කියන්නේ. මේ අසමානතාවයේ යනු. මේ යනු වචනේ ලියන්න ඕනේ නැහැ. නමුත් යනු වචන ලියුවම හරි ලස්සනයි. මෙයා කියන්නේ මෙයා කියලා ගමු. මෙන්න මේකා යනු මෙන්න මේක වේ. ඇයිද මම මේක ගත්තේ? මේක තමයි අපි ඇඳලා තියෙන්නේ. මේ එකතුවක් නේ අහන්නේ. මෙන්න මෙහෙම වන x අගයන් තමයි මගෙන් අහන්නේ. මොන x අගයන් වලටද මෙන්න මේ කතාව ගැලපෙන්නේ. නමුත් මේක කියන්නේ අපි ඇඳපු ප්‍රස්ථාරවල ඉන්න එකෙක්. මෙයාව තනිකල මූදාව මෙහා පැත්තට. පහරින මේක. මෙන්න මේක අපි ඇඳලා තියෙනවා මේ. මෙන්න මේක අපි ඇඳලා තියෙනවා. අපි මෙයාට නමක් දුන්න y1 කියලා ඒ ප්‍රස්ථාරයට. නමක් දීලා තියෙනවා. මම කලින් දුන්න එක නම දැන් උඹලා දැන් මෙතන දාන්න ඕනේ.
පරාබලයට මම y1 කියලා දුන්නා. මෙන්න මේ සරල රේඛා දෙකක් ඇදිච්ච එකට මම y2 කියලා දුන්නා. මෙන්න මේක යනු මේක වේ. මේකෙන් කියන්නේ මේක වන x අගයන්. නැත්නම් මෙන්න මේ අසමානතාවය සපූර්ණ x අගයන් කියන්නේ මෙන්න මේ අසමානතාවය සපූර්ණ x අගයන්. ඒ කියන්නේ y1 කුඩයි y2 වල x අගයන්. y1 කියන්නේ y උස. y1 ප්‍රස්ථාරයේ y කණ්ඩාංකයෙන් අපි ප්‍රස්ථාරයේ ශ්‍රිතේ y වලගේ කියලා කියන්නේ y උසට y කණ්ඩාංකෙට. මෙන්න මේ y කණ්ඩාංකය කියන්නේ මේකෙන් මම ගත්තොත් පාට වලින් කතා කරොත් සුදු පාටෙන් ඇඳපු උස කහ පාටෙන් ඇඳපු උසට වඩා අඩු වන x වල පරාසය. සුදු පාටෙන් මේ ඇඳේ සුදු පාට එකක්. සුදු පාට උස අඩු වෙලා කහ පාට උස වැඩි වන x වලගේ. අපි මෙතෙන්ට ගියොත් සුදු පාටේ උස අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ තැනක් ගත්තොත් මම සුදු පාට උස වැඩි කහ පාට උසට වඩා සුදු පාට උස අඩු වෙන්නයි ඕනේ. මෙතන ගත්තොත් දෙක සමානයි. මේ වගේ තැනක් ගත්තොත් සුදු පාට උස අඩුයි කහ පාට උස වැඩි. මෙතනින් දිගටම මේ ලක්ෂණයමයි මෙතෙන්ට එනකන් ඒ ලක්ෂණයමයි මෙහෙට පැන්න ගමන් නැවත සුදු පාට උස වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට එනකනුයි මෙන්න මේ අගේ පරාසය තුල සුදු පාට උස අඩුයි කහ පාට උසට වඩා උසත් එක්ක බලන්න. y කණ්ඩාංකය ඇත්තටම මේ වෙලාවේ සුදු එකාගේ y කණ්ඩාංකයට වඩා කහ එකාගේ වැඩි y2 වැඩි වෙන්න ඕන කියලා කියන්නේ. අර දීලා තියෙන ගාන අපින් අහන එකාට ගැලපෙන්න හදන්න ඕනේ. ඒ යනු වචනේත් දාගත්තම ඇඟට තේරෙනවා. මම ඒක නිකන් මොඩ විදිහට කියනවා. මේක යනු මේක විතර අපි අර මෙයා කියන එහෙට මෙහෙට හරවලා අපිට ඕන එක හදා ගන්නවා. ඔකනේ කතාව හරි. මං හිතනවා ඇති කියලා. එහෙනම් මේකට ගැලපෙන පරාසය වෙන්නේ x විශාලයි බිඳුව කුඩයි 2. මේක තමයි ඉන්නේ. හරිය හරිය ලියනවා නම් හොඳයි. කුලකය කියලා අහලත් නැහැ. හැබැයි විසඳන්න කියලා විතරයි තියෙන්නේ. මෙහෙම දැම්මත් අවුලක් නැහැ ඒක. නැත්තම් x තමයි උත්තරේ. x අයත් වෙනවා r ට. x විශාලයි සමාන දාන්න බෑ කුඩයි 2. ඔන්න ඔහමයි උත්තරේ හරියට මෙන්න ඕනේ. මං හිතනවා ඒක ඇති කියලා. හරි ටිකක් දිගට ගියම ඔක විස්තර කරේ ටිකක් එහෙම්ෙන් අවුල් කරගන්න නැත්තම් හරි පොඩි ප්‍රශ්නයක් ඉතින් මහලුකු දෙයක් නෙමෙයි හැබැයි. හරිනේ. රයිට් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මං එකක් හදන්නම්. තුන්වෙනි එකට යමු. හරිනේ. හරි අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන පරාමිතික සමීකරණ එකක් දැන් කාලේ හැමදාම එනවා. හරිම ලේසි ඔය ගණන් ටික. දැන් කාලේ කිට් ප්‍රශ්නයක් දිගටම එනවා. ඉස්සර 2007 8 9 ගණන් තුනම හොඳම පරාමිතික ගණන් තුනක් කියන්නේ පොඩි ගණන් තුනක් තමයි. නමුත් තවත් තිබුණා. තවත් ඔය එක ළඟ තිබුණු ගණන් තුනයි සමන් ඒ කිව්වේ. හොඳට අල්ලගන්න ඕනේ. ඒක හරි සරල සිද්ධියක්. කරන්න මොනවත්ම නැහැ. ඇත්තටමත් එකම කතාව තියෙන්නේ. මුළු ගණන් සෙට් එකම එකම විදිහට යන්නේ. විශේෂ කියලා කිසිම දෙයක් නැහැ. හරි ලස්සනට ඒක අල්ලගන්න ඕන. ඉතින් බොහෝම පහළ මට්ටමේ කතාවක් කියන්නේ අපි දැනගන්න ඕන අර මේක අර සරල රේඛාවයි අවකලනයයි පරාමිතිකයි එකට සම්බන්ධ කරලා තියෙන කතාවක් නේ. මේකෙන් ප්‍රශ්නයක් එන එක සාධාරණයි. මොකද මේ පාඩම් ටික ඔක්කොම එකට කව වෙනවා. සරල රේඛාවත් මේක අසට එනවා. ඒතර අපි 100%ක් හොඳටම දන්නවා dy/dx කියන්නේ යම් ලක්ෂයකදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා. ඒ කොළුවේ තියාගෙන ඒකත් එක්ක යන එක තමයි දිගටම තියෙන්නේ. මේ කතාවේ සාමාන්‍ය ගානක කරන හැමදේම මෙතන තියෙනවා. මම ඔක්කොම ටික ටටකලා කියන්නම්. ඒ උත්තරය ආපුවට එහෙම විශේෂ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් දැනගන්න ඕනේ හැමදාමත් ප්‍රශ්නයක් එනවා. දිගටමත් ආවා. ඉතින් මම නම් ඔක්කොම ගණන් ටික හැදුවා. සීරුම ගණන් ටික හැදුවා. මම සීරු ගණන් ටිකත් හැදුවානේ. ඒක උඹලා හදලා තියෙනවනේ මේකට සම්බන්ධ වෙන්නේ නැති හැම එකම මේ ගණන් ටික ඔක්කොම අරන් හදපන් ස්ථීරම ගානක් එනවා උතනින්. දිගටම එනවා. 2020 ගානක් ආවා. ඒක හරි ඇති කතාව. ඒතර මේ පරාමිතිය කියන එක විස්තර කර දැන් යන්න අමාරුයි. පාඩමක් නෙවෙයි මේක. හැබැයි තීටට ඕන මගයක් දානකොට අපිට එනවා මේ මගින් s වක්‍රයක් දෙනවා කියලා කියනවනේ. තීටට එක එක අගයන් දානකොට x කණ්ඩාංක වෙනවා y කණ්ඩාංක වෙනවා. ඒ සියලු x කණ්ඩාංක y කණ්ඩාංක s කියන වක්‍රයේ උඩ ඉන්නවා. වක්‍රයේ තියෙන ලක්ෂ්‍ය තමයි ලැබෙන්නේ. ඉතින් පරාමිතිය යථාර්ථය ටිකක් දැන් මෙතන කතා නොකරමු අපි ඒක. එහෙනම් x සමානයි 4 වැඩි හිතන්නෙම නැතුව x සමානයි 4 sec θ මේක cosec θ. ඒක හරි කියමුකෝ. මේකෙන් dx/d θ ගන්න පුළුවන්. මෙන්න මේක ගත්ත මෙන්න dy/d θ. දාමනීතිය හරහා මේක ලියලා පටගාලා මේක සුළු කරන්න ඕන. සුළු කරනකොට මෙන්න මෙහෙම තොගයක් එන්නේ. උඹලා දැනගන්නී කියලා මම පිළිවෙලට ලිව්වා. එකයට sin දැම්මා, cos එකට sin දැම්මා, මෙහෙම දැම්ම මේක sec උඩට ගියාම cos වෙනවා, cosම තිබ්බා. cot වෙනවා, cot මෙහෙම ලිව්වා. සුළු කරාම ඍණ cot ගණයේ බෙදීම 4ක් එනවා. මෙන්න dy/dx හරිම ලස්සන පුදුම සහගත කියන්නේ හරි ලස්සන දෙයක්. මේ තියෙන්නේ මාර කතාවක්. මොකද්ද මේ තියෙන්නේ? තීටට 32 දැම්මොත් අන්න x කණ්ඩාංක එනවා. අන්න y කණ්ඩාංක එනවා. මෙන්න එතෙන්ට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය එනවා. මාර ගති ඒක. තීටට 35 දැම්මොත් ඒ අර කියන ලක්ෂයට අදාළ ස්පර්ශක අනුක්‍රමණය වක්‍රයේ හැඩය අපි දන්න අමුතු හැඩයක්. ඒක අපිට වැඩකුත් නැහැ. හැඩයවත් මොනවත් ඕනේ නැහැ. තීටට අගයක් දානකොට x උත් වෙනවා y ත් වෙනවා අනුක්‍රමණයක් වෙනවා. පට්ට කතාව කියන්නේ අභිලම්බය ඕනනම් ඒකේ අනුක්‍රමණය ගන්නත් පුළුවන්. උඩයට මාරු කරලා ලකුණු මාරු කරලා ගනි. ලම්බක නම් අනුක්‍රමණ ගුණිතය ඍණ එකයිනේ. ඒකේ තේරුම උඩයට මාරු කරලා ලකුණත් මාරු කරා නම් හරි. මේක උඩයට මාරු කරපන් 4 යට
එකට කොට එන්නේ tan වෙනවා. ඒ කියන්නේ ඍණ ධන වෙනවා. උඩට ලකුණත් මාරු කරන්න ඕන 4යි tan ගණේ තීට එනවා. 4යි tan ගණේ තීට තමයි අභිලම්බී අනුක්‍රමණය. පට්ට සිරායකෝ තීටට 32 දැම්මොත් x උත් ගන්න පුළුවන් y ගන්න පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්නත් පුළුවන් අභිලම්බී අනුක්‍රමණය ගන්නත් පුළුවන්. පරාමිතිය ලස්සන එකයි. ඕනම එකක් ගන්න පුළුවන්. තීටට අගේ හොයාගන්න එක විතරමයි ඕන. අනිත් ඔක්කොම අතේ. පාඩම දන්න එකට නම් හරි ලස්සන ලීසිම ලීසි පොඩ්ඩම පොඩි කොටස. හරිම පහළ මට්ටමේ කොටසක් ඉක්මනට ඒ කොටස අල්ලගනි. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ලීසිම මට්ටමට දාගෙන එක දිගට ඒ ගණන් ටික හදපන්. මම කිව්වේ 7 8 9. ඔය ගණන් තුනේම තියෙනවා. ලොකු ගණන් තුනක් තියෙනවා. ඒක ගානකින් භාගේ. හරි. දැන් එතකොට තීරට 5 බෙදීම තුන දාපන්. එතකොට මෙන්න අභිලම්බී අනුක්‍රමණය. දාපන් මේකට 60. 60 කියන්නේ මූල 3යි කියන්නේ තේරෙන කතාව. ඒකේ ගණය 3යි මූල 3යි 3 12යි 12යි මූල 3යි. අන්න x මෙන්න y. අන්න පට්ට සිරයක්ෝ. ගණන් කෙරීම x. බංකුවේ තීරට අගේ දානකොටම අන්න විශේෂ දැන් පටපට ගාලා එනවා. තීට වෙනස් වෙන්න අර මුළු වක්‍රයම පෙන්නවා. විශේෂ තැනකදී අන්න විශේෂ සියලු දේවල් හැමදේම x ද y ද dv/dx ද ස්පර්ශක අනුක්‍රමණයද අභිලම්බ අනුක්‍රමණයද ඔක්කොම ටික එනවා. මෙන්න අභිලම්බ අනුක්‍රමණය මෙන්න x අගේ මෙන්න y අගේ. දැන් මරු කතාවක් කියනවා මෙන්න මේකට අනුරූප ලක්ෂයේදී ඌ අභිලම්බයට s වක්‍රය නැවත තීට සමානයි phi alpha. මේ වෙලාවේදී මේ වෙලාවේදී අනුරූප ලක්ෂයේදී හමුවේ. ඒක නිකන් බොරු රූපයක් ඇඳපන්. මෙන්න මෙහෙම යන වක්‍රය. මේක අමුතු මගුල් වක්‍රයක්. අපි දන්නේ මේකගේ හැඩය කොහොමද මම මේ බොරුවට ඇඳේ. මෙන්න මේ ඇඳපු වක්‍රයට p කියන ස්ථීර ලක්ෂය. p කියලා කියන්නේ තීර සමානයි phi බෙදීම 3ේදී 60ේදී ලක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයේදී ඇඳපු අභිලම්බය නැවත වක්‍රය හමු වෙනවාලු. හමුවන බව පෙන්වන්නකුත් වෙන කතාවක්. ඒවා දැනගෙන ඉන්න ඕන පාඩමක් වශයෙන්. හමු වෙනවාලු. එතනදී තීටකයගේ කීයද? 32 15 වෙන්නත් පුළුවන්. උන් කියනවා තීට ඇල්ෆා කියලා. එහෙනම් 4යි sec ඇල්ෆා 4යි මෙන්න නිකන් cosec ඇල්ෆා. මෙන්න මේ ලක්ෂයේදී හමු වෙනවලු. බොහෝම සරලයි. ඉවරයි. මේ ඇල්ෆාගේ ඈඳුමක් ගනි. එච්චරයි. ඇල්ෆාගේ ඈඳුමක්. එකම කතාව මේ යන්නේ එකම කතාව ඇල්ෆාගේ ඈඳුමක්. මෙන්න මෙතන තැන හරියට ස්ථිර කරගත්තා. ස්පර්ශකයේ සමීකරණය අහලා නැහැ. අභිලම්බයේ සමීකරණය අහලා නැහැ. ඒක හොයන්න යන්නත් එපා. හැබැයි මේ ඇඳපු අභිලම්බය නැවත වක්‍රය හමු වෙනවාලු එතනත් තැන කියනවා. එතන පරාමිතියේ අගේ ඇල්ෆාලු. පරාමිති දැනුම පොඩි දෙයක් සරල රේඛාව තුට්ටු දෙකේ කතාවක් ලේසිනේ පරාමිති කියන්නේ කෙටි ක්‍රමයන්නේ. පරාමිති කියන්නේ කෙටි ක්‍රමයක්. එහෙමනම් මෙන්න මෙතන මේක අස්සේ තියෙන ගණිතයක් ඇදලා ගනින් එච්චරයි. මෙතන මේක ඍජුකෝණී සමද්විපාදවේ ඇදපී එක අස්සේ තියෙන ගණිතය. ඕන්නම් පයිතගරස් දාපන්. ඕන්නම් දිග සමාන කරපන්. ඕන්නම් කෝණ 45 කරපන්. ඕන්නම් ලම්බක කරපන්. හැම මගුලම කරන්න පුළුවන්. මෙන්න මේ අභිලම්බයේ මෙතනදී හමු වෙනවාලු ඕක අස්සේ තියෙන ඕන ගණිතයක් සපුරනවා. මොකද්ද ගණිතය? ලක්ෂයක් තියෙනවා. ඉතින් හොයපියක අනුක්‍රමණය. උගේ අනුක්‍රමණය දන්නවනේ යකෝ මේ තියෙන අනුක්‍රමණය ඉවරයි. දෙක සම ඈඳපන්. ඔච්චරයි කතාව. මුළු පාඩමේ තියෙනෙත් ඕක. හරියට මේ හමුවෙන් ලක්ෂය ගත්තා. ඒකේ මේකේ අනුක්‍රමණ අරන් ඒ අදපු ස්පර්ශකයේ හරි අභිලම්බයේ හරි අනුක්‍රමණයට සමාන කරා. දැන් ඔහොම කිව්වා මේක ගැලපෙන්නේ නැහැ. පාඩමක් වශයෙන් යනකොට හරි tempat හරි ලස්සනට ඔක් ගියාම පොඩි මම දැන් කතාවල නැහැ. හරි. එහෙනම් මෙන්න මෙතන ඇතුළේ ඇඳපන්. හොඳ ලස්සන කතාවක් කියුණා. ඍජුකෝණී සමද්විපාද වේ. අර මම කියපු ඔක්කොම ලක්ෂණ ඕකේ තියෙනවා. අපිට කැමති ඕනම ලක්ෂණයක් ගන්න පුළුවන්. අපිට කැමති ඕනම ලක්ෂණයක්. පයිතගරස් දාන්නත් පුළුවන්. සමද්විපාද කරන්න මේ සමාන කරන්නත් පුළුවන්. ලම්බක කරන්නත් පුළුවන්. 45 කරන්නත් පුළුවන්. මෙහෙම වේ නම් ඒක අස්සේ තියෙන ගණිතයක් ඇදලා ගනි. මේ ඇඳපු මගුල මෙතනදී හමු වෙනවලු. මොකද්ද කියපන් ගණිතේ මේ අනුක්‍රමණය අභිලම්බ අනුක්‍රමණයට සමාන වෙන්න එපේ. සමාන කරපි නිකන් මෙහි PQ අනුක්‍රමණය මේක 12යි මුල 3 අපි හෙව්ව කලින්. ඒ අතෙන්ට අනුරූප එකනේ. තවද PQ මේ PQ අනුක්‍රමණය මේකයි. නමුත් මේකම ලියන්න පුළුවන් මේ විදිහට. y කරන y දෙකට x කරන x දෙක y කරන y දෙකට x කරන x දෙක හරස් වැඩි කරපන්. මෙතන මේක මෙතෙන්ට යනවා. මේක යටට යනවා. යටට ගිහින් ඒක මෙතෙන්ට ගියාම 12/36ක් එනවා. මෙතන මේක ගිහලා මේක එනවා. මේ සෙට් එක 36න් ගුණ වෙනවා. හරින කතාව වරහන් ඉවත් කරපන් උත්තරේ නිකම් එනවා. මම හිතනවා තේරුණා කියලා. කියපු දේ තේරෙනවනේ. එතකොට පොඩි රූපයක් ඇඳගත්තම හරි. ස්පර්ශකයට හමු වෙයි කිව්වොත් ඒක වෙන කතාවක්. අභිලම්බයට හමු වෙන්නේ. මෙතන ලක්ෂය. තීටකයගේ දුන්නා කියන්නේ හරියටම ලක්ෂය දුන්නා වගේ. කියන්නේ Q හොඳට දුන්නා වගේ මේ. තේරුණා නේ කියන්නේ? හරි. පොඩි දෙයක් මේගොල්ලෝගේ ඇඳුමක් ඕන. මං හිතනවා තේරුණා කියලා. ඉතින් ඇති මේ වෙලාව ඊට වඩා යන්න බැරි වෙනවා. ගානක් යමු. ඊළඟ ගානට යමු අපි. හරින කතාවනේ. හරි. අපි පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන සරල රේඛාව මේවා හැමදාම සරල රේඛාවක් එනවා හා බොහොම පහළ මට්ටමේ පොඩි තීරියක් තමයි හැමදාම අහන්නේ. මහ ලොකු ගානක් අහනවත් නෙවෙයිනේ. ඒ නිසා මේකෙත් එහෙට මෙහෙට ක්ෂණික ක්‍රම වලින් පටපට ගාලා යන්න ඕන. මේකෙත් ගන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් මේ දවස්වල පරාමිතිය දිගටම එනවා වැඩි. පරාමිතිය එනවා වැඩි. ඒක තමයි මම ගණන් කීපයකුත් මේකට දැම්මේ.
කලින් එකටත් මම එක දැම්මම මම හිතන්නේ එතකොට ගානේ කියන විදිහට නම් L කියලා සරල රේඛාවක් තියෙනවා. බොහෝම සරල සිද්ධියක්නේ පරාමිතිය කියන එක බොහෝම පහළ මට්ටමේ කෙටි ක්‍රමයක්. කෙටි යෙදුමක්නේ දෙන්නෙක් හොයනවා වෙනකොට එකෙක් හොයනවා වගේ වැඩක් නේ ඇත්තටම. සමගාමී අකුරු දෙකේකට වඩා සරල සමීකරණ ලේසිනේ. ඒ වගේ තත්වයක් මේකේ තියෙන්නේ. පරාමිති ඔක්කොටම පුළුවන් ඇති අනිවාර්යයෙන්ම බැරි නම් මොන ක්‍රමෙන් හරි ඒක හොඳ පැහැදිලි කරගන්න ඕන හොඳ තේරුමක් ඇතුව. එතකොට ඒ ලක්ෂය මං හිතන්නේ මේක පිට තියෙන්නේ. ඒ ලක්ෂය මේක පිටද මතද කියලා බලන්න ඕන නම් මේකට ආදේශ කර බැලුවා නම් හරි. එහෙම ආදේශ කරාට වැඩක් වෙන්නේ කියන්නේ මේ ඒක මත නෙමෙයි කියලා පේනවා බැලුමට. එතකොට මෙන්න මේ පිට ලක්ෂයක ඉඳන් මේ රේඛාවට මේ රේඛාව මත BC ලක්ෂ දෙකක් තියෙනවලු. අපි සාමාන්‍ය දෙකක් තිබ්බට කවදාවත් දෙකක් හොයන්න යන්නේ නැහනේ. අපි හොයන්නේ එකයි. අපි හිතමු දෙකක් හොයන්න තිබුණාට අපි එකක් හොයලා අනිත් එක හොයනවා කියලා හිතමුකෝ. එහෙමනේ සාමාන්‍ය හිතන්න ඕන දෙකක් කාලයන් දෙකක් ඇති බව පෙන්වන්නකොත් අපි කාලයන් දෙකක් දාගන්නේ නැහනේ. t කියලා ගිහිල්ලා වර්ග සමීකරණය හරහානේ අපි වැඩේට යන්නේ. උඹලා ඒක දන්නවනේ හැම එකම හරි. එතකොට මේක හරි. A ලක්ෂය පිට තියෙන්නේ. L රේඛාව මත BC ලක්ෂයන් පිහිට ඇත්තේ AB සමානයි AC සමානයි 5යි. AB සමානයි AC සමානයි 5ක්. මේකත් 5යි මේකත් 5යි. අපි මේක අයින් කරමුකෝ. අපි මේක හොයන්නේ නැතුව මේක හොයලා ඊට පස්සේ මේක හොයමු. මොකද්ද වක්‍ර කතාව කියලා උඹලට තේරෙන්න ඕනේ. මේක හොයලා මේක හොයනම කියන්නේ ඔටෝ අනිත් එක ආයෙනවා. ඕක අපිට තේරෙන්න ඕන අනිවාර්යයෙන්. මැත්ස් කරන අපිට ඕක නොතේරෙන්න හේතුවක් නැහැ නේ. ඒ නිසා උඹලා එකක් හොයපියව ඉස්සෙල්ලා. මෙන්න A. ගණින් මෙන්න මේ ලක්ෂය B කියලා. මේ ලක්ෂය B කියලා ගන්නකොට නිමල්ගේ වයස හොයනවා නම් x කියලා අරන් x එව්වා. බලයක් හොයනවා නම් බලයේ විදිහට ගන්න ඕන. xi ධන yj වශයෙන් ගන්න ඕන. දෛශික බලයක් තියෙනවා. සංකීර්ණ සංඛ්‍යාවක් නම් x ධන iy කියලා ගන්න ඕන. රේඛීය ප්‍රකාශනයක් නම් ax ධන b කියලා ගන්න ඕන. වර්ගජනයක් නම් එහෙම. එතකොට ඛණ්ඩාංකයක් නම් x0 y0 ගත්තා නම් හරි. එහෙනම් B ලක්ෂය ගණන් x0 y0 කියලා. ඒකත් හරියටම හරි. කෙලින්ම ලියපන් මේ දිග 5යි කියලා. ඔන්න x0 y0 සම්බන්ධයක්. තව ලියපන් මේ x0 y0 මෙන්න මේක තෘප්ත කළ යුතුයි. අන්න x0 y0 තවත් සමීකරණයක්. x0 y0 සමීකරණ දෙකක් තියෙනවා. x0 අයින් කළ y0 හේවම උත්තර දෙක ඇති. හැබැයි චාටර් ඕක තනි අකුරෙන් කරන්න පුළුවන්. ඕකනේ පරාමිතිය කියන්නේ මේ රේඛාවේ ඉන්න ඕනම ලක්ෂයක් මට උගේ මෙන්න මෙතෙන්ට x t දාලා y යුක්ත කරලා හෝ y t දාලා x යුක්ත කරලා ගන්න පුළුවන්. ඕකනේ පරාමිතිය. ඕකයි ඕක තව ටිකක් පොඩි වර්ධනයක් නියන්නේ ඉස්සරහට. ඇතිපදංගව දැනගෙන හොඳට ඉන්න ඕන. ඉතින් ඒක හරි කතාව. මම මේ B ලක්ෂයේ හිතනවා. නිමල්ගේ වයස නම් x කියලා හිතනවා. සංකීර්ණ සංඛ්‍යාවක් නම් x ධන iy කියලා හිතනවා. වර්ගජ ප්‍රකාශනයක් නම් ax වර්ග ධන bx ධන c කියලා හිතනවා. ඒකනේ වැදගත්කම. හොයන්න යන එක හිතන විදිය ගන්න විදිය. එහෙමනම් මෙන්න මේකේ B වල x ඛණ්ඩාංගේ t කියලා ගමු. එතකොට y ලැබෙනවා 2 ධන t. ඉතින් මෙන්න මේ B ලක්ෂය මෙහෙම හිතන්න පුළුවන්. දැන් AB දිග 5ක් වන t සොයමු. ඉවරයි යකෝ ගන්න. ඒක තනි අකුරෙන් ඉවරයි. කලින් අකුරු දෙකයි. අන්න ලියපන් AB සමානයි 5ක් වන t සොයමු කියලා සොයමු t සොයමු. ඔය ලියපන් මගේ සිංහල පේන්නේ නැතන. කෙලින්ම ආය මගුල් වර්ග කර වර්ගමූල දාන්න එපා වර්ග කරපන්. AB වර්ග සමාන 25යි. AB කියන්නේ A කියන්නේ මේක B කියන්නේ මේක. අපි ඉතල මේක හොයමු. C පැත්තකින් තියපන්. ලක්ෂ දෙකක් අතර දුර. මේකෙන් මේක අඩු කරපන්කෝ t වර්ගය. මේකෙන් මේක අඩු කරපන් t ධන 1 වර්ගය සමානයි 25යි. 2යි t වර්ග මේක එනවා 24යි. සමාන බිඳුව. දෙකෙන් බෙදපන් මේක එනවා. කිලින්ම කඩපන් සාධක. t ට අගයන් දෙකක් එනවා. තේරුණා කිව්නේ හරි. t සමානයි 3 විට ලක්ෂය b කියලා අපි හිතමු. ලක්ෂ දෙකක් ඇත. එකක් b අනිත් එක ඔටෝ c. තේරුණා කිව්නේ t සමානයි 3 විට ලක්ෂය b නම් අන්න b සමානයි t ට 3 නේ දාන්නේ. මෙතෙන්ට දාපන් 3. 3 5. මේ 3 5. t සමානයි ඍණ 4 විට ලක්ෂය c නම් c සමානයි අර අපි ගත්තර b වලම t t ධන දෙක ගත්තනේ. එතන දාපන් ඍණ 4. ඍණ 4 ඍණ 2. මෙන්න ලක්ෂ දෙක. එම නිසා මෙහෙම වන පරිදි ලක්ෂ දෙක මේක වේ. පොඩි දෙයක් හොඳ ගාණක් පොඩි දෙයක්. පොඩි ගාණක් උති මම මේක තන පේපරේ චාටර් කරන්න උත්සාහ කරේ නෑ කොහොමත්ම. ඇත්තටමත් මේක අර නිකන් අර පිටින් සම්බන්ධිත ගොඩක් උඹලා ඉන්නවනේ. නමුත් ඒ උඹලගේ මේක ගන්න කියලා බොරු පේපර්ස් දාලා නිකන් ඕන් වෙන්නේ තුට්ටු දෙකේ වැඩ මගේ නෑ. සාමාන්‍ය පේපරයක් දීලා පොඩි උදව්වක් කරන එක තමයි මේ කරන්නේ. ලොකු උදව්ව ඕන නම් ඊට උඩින් ඉන්න ඕනේ. ඒක කරන්න බෑනේ. මම නිකමට A+ තව ඉස්සරහට A+ පේපර් එකකුත් දාන්නම්. ඒ ඔක්කොමත් කරමු. නමුත් කොහොමත් මේ මැද මට්ට විභාග මට්ටමේ පේපරයක් යන එක හොඳයි. නමුත් අපි ක්ලාස් වල නම් ඊට උඩින් හැමදාම වගේ කතා කරන්නේ. මම කොහොමද ක්ලාස් වල පොඩ්ඩක් විතර පහළ මට්ටම කියන්නේ විභාගෙට පහළ මට්ටම නන්නේ. මම මේ පේපරේ ලේසි කියලා කියන්නේ. එහෙම අනවශ්‍ය ලේසියක් මේකේ නෑ. නමුත් අපි අර ඊට උඩින් අපි වැඩ කරන්නේ. නමුත් අර මේකෙදි මම ඉතින් මේ ගානට කරනවා. මොකද නැත්තම් මේකෙන් අර මෙතන ඕන වෙන්නේ වෙන මොනවත් නෙමෙයි. මේ උඹලට මොනම හරි උදව්වක් කරගන්න. ඉතින් බොරු ගණන් හදනකොට අර A+ වලින් උනත් ලොකු දැනුමක් දෙන්න බෑනේ. සාමාන්‍ය එන මට්ටමක් තියෙන. මේ මට්ටමට උඩින් ගියාම ඕන දැනුම එන්නේ නැහැ. පහලින් ගින් කොහොමත් වැඩක් නැහැ. මේ මට්ටමේ ගියාම තමයි මොන හරි ගාන ගැන කතා කරන්න පුළුවන්. මේ වගේ ඕන තරම් තියෙන උඹලා දැකලා තියෙනවනේ. පරාමිතිකව හිතන එක, ගන්න එක.
ඔය එක වචන දැන් 100ක් 200ක් මගේ අතින් කියවෙන්නේ පොයින්ට්ස් වගේ වශයෙන් ගොඩක් යනකොට ඒ එකකින් එකක් ආවනම් ඇති. එතන උඹලට මේ YouTube එකට දැන් මේ සෙට් වෙලා මගෙත් එක මේ සෙට් වීම තුලින් ඒ පොඩි අංශු මාත්‍රයක් ගත්තා නම් හරි. පොඩි දශමයක් මුළු ජීවිතේ තීරණය කරන වෙන්න පුළුවන්. ඒකට උදව්වක් આવොත් සතුටක්. ඉතින් මේක හොඳ වෙලාවක් නේ. ඉස්සර සද්ද නැතුව කරා. දැන් ඉතින් ඔය හැම එකම ඉන්න නිසා ඒකත් හොඳ දෙයක් නේ. ඒකත් නරක නැහැ. මේකේ වාසිය අරන් හොඳට කරමු. ඉතින් පුළුවන් උදව්වක් කරන්න. වෙන කියන කිසිම දෙයක් නැහැ. ඉතින් ඕක තමයි කතාව. ඉතින් ගාන පොඩි, ඉතින් ගාන ලොකු ගානක් කියලා කියන්න එහෙම නෙවෙයි. ඉතින් මේ වෙලාවේ හොඳ ගානක් ඒක. පහළ මට්ටමේ ගානක් නෙමෙයි. මීට වඩා බොහෝම පහළ මට්ටමේ සල්ලක ගණන් තියෙනවනේ. ඇතිනේ. හරි. එතකොට මේ අපි බලෙන් තෝරන්න ඕනේ. මේක විතර මේ ලක්ෂ්‍ය B නම් B, අනිත් එක ඔටෝ C එතකොට. හරිනේ කතාවනේ. හරි. ඉතින් පොඩි දෙයක්. මෙතන අර වර්ගමූල එහෙම දාලා තිබ්බත් හොඳයි. ඉතින් AB දිග නැත්නම් AB සමානයි. ඉතින් ඒක තියන්න ඕනේ නැහැ. තේරුණ කතාව. මේ වර්ගමූල දදා දඟලන්න ඕනේ. කිලිම වර්ගයේම ලියමු. හරි. මම හිතනවා තේරුණා කියලා. ඇති. එතකොට රේඛාවක් මත ලක්ෂයක් හිතන වෙලාවට මේ පරාමිතිකව හිතන්න පුළුවන්. තවත් පරාමිතිකව හිතන ලස්සන ක්‍රමයක් තියෙනවා. නමුත් ඉතින් දැන් ඒක කතාව නෙමෙයි. මම හිතනවා ඇති කියලා. හරි. අපි යමු අනිත් එකට. හරි. අපි යමු B පාර්ට් එකේ වර්ගජ සමීකරණය මම හදන්නම්. ඒකේ 7 B පාර්ට් එක ලබන සතියේ බලමු. හරි. මේ ගැන කතා කරනවා නම් උඹලා සැලකිය ප්‍රමාණයක් වරද්දලා ඇති දඩ විදිහට මේක px වර්ග ධන qx නාර සමාන වර්ගජ සමීකරණයට සමපාත මූල තීව්‍රතාවය සඳහා අවශ්‍යතාවය සොයන්න කිව්වොත් උඹලා දඩබඩ ගාලා මෙන්න මේක විතරක් ලියලා ඇති. මේක විතරක් ලියලා ඇති 1900 නෙවෙයි යකෝ 2006. 2006 ගාන ගිහින් බලපන් ලකුණු 20ක් තියරියට දෙනවා. ඔය තියරියට දෙනවා මේක විතරක් ලියුවොත් ලකුණු 5යි හම්බෙන්නේ. ලකුණු 5යි හම්බෙන්නේ. සොයපන් කිව්වොත් හොයන්න ඕන. අවශ්‍යතාවයක් ලබා ගන්න. හොඳට අහගෙන මම කියන්නේ අවශ්‍යතාවයක් ලබා ගන්න කිව්වොත් අනිවාර්යෙන් හදලා පෙන්වන්න ඕනේ. ඕක මරුවට තැන කියනවා. මරු තැන කියනවා. කොතනද කියපන්කෝ. පට්ට මරුවට එන උදේ හවස හෙට මෙහෙට දවස් මාරු කරනවා. අවුරුද්දෙන් අවුරුද්ද කොතනද තැන කියපන් න්‍යාසවල ප්‍රතිලෝම ස්විතියේ සොයන්න අන්න හොයලා පෙන්වන්න ඕනේ. ප්‍රතිලෝම ස්විතියේ ලියන්නත් එනවා. ලියන්න තියෙන තැනක සොයලා දැම්මොත් ලියන එකට ලකුණු 5යි නම් අරකට දඩට හෙව්වත් ලකුණු 5යි හම්බෙන්නේ. හැබැයි සොයන්න කියන තැනක ලකුණු 15ක් දෙනවා නම් නිකම්ම ලිව්වොත් ලකුණු 5යි හම්බෙන්නේ. හොඳ සැලකිල්ලෙන් ඉඳපන්. අවශ්‍යතාවයක් ලබා ගන්න හරි අවශ්‍යතාවය සොයන්න කියලා තියෙන්නේ. හොයලා පෙන්වන්න ඕනේ. උඹලට තේරෙන මූල සමපාත වීමේ අවශ්‍යතාවය ලියලා හරියන්නේ නැහැ. මූල සමපාත වීමේ අවශ්‍යතාවයක් ලියන්න කිව්වොත් ඒක ප්‍රකාශ කරන්න කිව්වොත් ඒක හරි. සොයන්න කිව්වොත් හොයන්න ඕනේ. ඒතර කෙලින්ම මෙන්න මේ px වර්ග ධන qx නාර සමාන බිඳුව සමීකරණයට සමපාත මූල තිබීම සඳහා කියන්නේ තාත්වික මූල සමපාත මූලනේ. හරි. එතකොට කරන දේ තමයි මූල ඇත්තටම හොයලා තනි මූලයක් වීමට සීන් එක දාපන්. ඕක තමයි කතාව. අනිවාර්යෙන් අපි මේක වර්ග පූර්ණයක් කරලා මේක හදලා පෙන්නන්න ඕනේ. මේ දිගට යන එකට තමයි ලකුණ තියෙන්නේ. බෙදපන් p වලින් ඕනම මගුලකින් බෙදුනට අනිවාර්යෙන් අසමානයි බිඳුව කියලා කිව යුතුමයි. ස්ථීර වශයෙන් හැමතැනම ලියපන්. ඒක ලිවිය යුතුමයි. ඒක මේ ගානේ දීලා තිබුණත් අපි ඒක ලියන්න ඕනේ. ගානේ දීලා තිබුණා තියෙන ත්‍රිකෝණති මරු තැනක තිබුණා. ඒක තැන කර මෙන්න මේ n5 මෙහෙම වෙයි කියලා ගානේ තියෙනවා. ගානේ කියන්නේ ගානේ උඩින්ම පටන් ගන්න. මෙන්න මෙහෙම නම් මේක මෙහෙම කරන්න. අර අපි බෙදෙන තැන කියන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ කියලා. ගානේ තිබුණා කියලා හරියන්නේ නැහැ. තේරුම් දත්තයක් වශයෙන් තිබ්බ කියලා හරියන්නේ. ඒ හේතුව ලිවිය යුතුමයි. p අසමානයි බිඳුව. අන්න දඩබඩ කරලා p වලින් බෙද වර්ග පූර්ණය කරපන්. වර්ග පූර්ණයේ බැරි නම් ඉතින් දැන් කරන්න හම්බෙන්නේ නැහැ. පොඩි මුද්ද මේව දන්නවනේ. මේ 2023 වුණොත් හරි. දඩගාල වර්ග පූර්ණ කර අඩු කළ එහා පැත්තට දැම්මා. මෙන්න මෙහෙම එකක් ආව x උක්ත කරපන්. මෙන්න x එනවා. දැන් ලියපන්. මේක මම සිංහල ලියලා නැහැ. මෙහි x සඳහා එක්තාත්තික මූලයක් පමණක් තිබීමට. දැන් මේ ධන හෝරින මේකට ධන හෝරින එකතු වෙලානේ x වල උත්තරේ එන්නේ. ඒතර ධන හෝරින එකතු වෙන්න මගුලක් නැති වුණා නම් මේ කැලේ බිඳු වුණොත් තනි මූලෙ එන්නේ. අන්න ඒ කියන්නේ මේ මගුල සීන් වෙන්න ඕනේ. එක් මූලයක් පමණක් හේවත් සමපාත මූල තිබීමට නම් මෙන්න මේ කොටස බිඳු වෙන. කොටස මොන නම් බිඳු කරපන්. ඒ කියන්නේ බෙදීමක් බිඳු වෙනවා කියන්නේ උඩ කොටස තමයි බිඳු වෙන්න ඕනේ. මේක විය යුතුයි. එනම් q වර්ග සමානයි 4යි pr. එනම් සමපාත මූල තිබීමේ අවශ්‍යතාවය q වර්ග සමානයි 4යි pr. නැත්නම් q වර්ග ඍණ 4යි pr සමාන බිඳුව. ඒක තමයි කතාව. අවශ්‍යතාවය ලියන්න ඕනේ. ඩෙල්ටා බිඳුවේ අවශ්‍යතාවය ලබා ගැනීම තමයි ඒ කරේ. පැහැදිලි ඇති. මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. හරි. පොඩි ගානක් එකද එහෙම චාර්ටර් ගණන් දාන එකේ තේරුමකුත් නැහැ නේ. අපිට නිදහසේ තියරි ටික කතා කරමුකෝ. මොනවා හරි උඹලට මේ ගණන් ටිකක් හදලා පෙන්නන එක නෙමෙයි. ඔය මොනවා හරි කතා කරලා ඉතින් ඔහොම කතා කරනකොට උඹලා නැවත මේක ඉවර කරාට පස්සේ ආයිසරයක් මේක සියුම් අධ්‍යයනයක් කරපන්. මේවා ආවට ගියාට ලියපු ගන්නොත් නෙවෙයි. හොඳ ප්ලෑන් කරලා දාන ගණන් එන හොඳ මොනවා හරි විශේෂයක් මේක ඇතුලේ තියෙනවා. හැම ගානකෙම පොඩි මොනවා හරි දෙයක්. විභාග ගණන් වලත් එහෙමනේ මොනවා හරි පොඩි දෙයක් ඒගොල්ලෝ දෙනවනේ. ඒතර මේකේ එහෙම එකකට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. රයිට්. මේ බලපන් මෙන්න කතාව. මෙන්න මේක වර්ගජ සමීකරණයට සමපාත මූල පවතින පරිදි කේහියගයන් කේක හා කේ දෙක යයි ගනිමු මගුලක් බව පෙන්වන්න. එකපාරම සීන් එකට බහැලා තියෙන්නේ. මටත් එහෙමට තේරුමක් නැහැ.
හැබැයි වර්ගජ සමීකරණේ චාටර් බං. වර්ගජ සමීකරණේ චාටර් විදිහට ඉන්නේ නේ. කොහෙටවත් නැති විදිහට. අන්න අර යනු වචනේ තිබ්බනම් තවත් මරු යකෝ මේක යනු කියපන්. යනු අවශ්‍ය නැහැ මම නිකන් ආතලක ලිව්ව එක. එහෙම ලියන්න ඕනේ නැහැ. නමුත් ඉතින් යනු කතාව තේරෙන්න ඕනේ. මෙන්න මේක යනු කවුද ඇත්තටම? මේක යනු මෙන්න මේක වේ. නිකන් එහෙම ලිව්වනම් තවත් ලස්සනයි. වර්ගජ සමීකරණයක ඕන මගුලක් කරන්න කලින් ax වර්ග ධන bx ධන c සමාන බිඳුව සාධාරණාකාරයට එන්න ඕනනේ. එහෙනම් ඒ ආකාරයට මේක ගමු. දඩබඩ ගාලා ගනින් පොදු හරය. මම ටිකක් පේලි අඩු කරා. ගනින් පොදු හරය. මේක වරක් මේක එනවා. මේක මෙතෙන්ට එනවා. මේක මෙතෙන්ට එනවා. හරස් වැඩි වෙනවා. මේකත් මෙහෙට වැඩි වෙනවා. මම මේක වැඩි කරන්නේ නැතුව මෙන්න මේ ගුණිතය කියන්නේ මොකද්ද? x වර්ග ඍණ c වර්ග ගුණ කරා මෙහෙට. මම මේකෙන් පස්සේ වැඩි කරන්න කියලා හිතාගෙන හිටියේ. දැනට මේක මෙහෙමම තියෙනවා. පොදු හරය මම එක පේලියක් අඩුවෙන් ඇත්තරම ලිව්වේ. පොදු හරය අරගෙන සීන් කරවපම් මෙහෙට. මෙන්න කතාව හරි මේක කොහොම තියපන්. මෙතන එනවා a වරක් මේක b වරක් මේක. හරි නේද කතාව? මෙතන පොඩ්ඩක් x ටික වෙන් කරපන්. දැන් මට ඕන x වර්ග ax වර්ග ධන bx ධන c ආකාරයට හදන්න. x ටික වෙන් කරපන්. a ධන b. මෙතනින් ගනින් ධන c b ඍණ a එනවා. හරිද කතාව? හරි. මේකයට මේක එනවා එක හරි. දැන් මේක ෂේප් එකේ හරස් වැඩි කරොත් ඔබලා දැක්කද 2a ධන b x වර්ග එනවා. 2a ධන b x වර්ග මෙතනින් වරහන් ඉවත් කරාම kx වර්ග උස්සලාගෙන මේ පැත්තට x වර්ග තමයි ඍණ k එනවා. මම එක සැරේම සීන් කළා දැන් මම හිතේ. ඒවා අවුලන්නේ සුළු කිරීම පොඩ්ඩක් විතරින් තේරෙනවා බං පොඩි පොඩිව හිතලා ගන්න පුළුවන්. හරි. දැන් x වලින් එන ටික කියපම් බලන්න. x වලින් එනවා මෙතන මේ මෙන්න මෙතන මේ 2c වරක් b ඍණ a x 2c වරක් b ඍණ a x තව එනවා මෙතන kc වර්ගය ඍණ වෙලා මෙහෙට එනකොට ධන වෙලා ධන kc වර්ගයක් එනවා. ඇත්තටම අර උඩ සමීකරණය කියන්නේ මෙන්න මේක උඹලා මෙතෙන්ට එන්න ඕන කොහොමත්. මේක මම පෙන්නන්න ඕනේ නැහැ මේ සුළු කිරීම කවුරු ගණන් ගන්න නැහැ නේ. සත පහකට හරි. ඉතින් හරි ලස්සනයි. පොඩි දෙයක්. මොනවා කරත් ax වර්ග ධන bx ධන c ඔන්න ආකාරයේ. හරිනේ. මේකට සමපාත මූල පවතින පරිදි 2006 ගිහින් අතර ගිහින් නෙවෙයි ඉතින් හදපියව. 2006 ගාන හදපා ඒක කරුමෙටේ ලස්සනට. ওই ගානමයි තිබුණේ. මේ ගාන නෙවෙයි මම කියන්නේ අවශ්‍යතාවය ලබා ගන්න කියලා තිබුණේ. ඊට පස්සේ ආයෙත් සමපාත මූල පවතින ගුණෝත්තර ශ්‍රේණියක නෙවෙයි. 2යට b මට මතක 2යට b සමාන 1යට a දැන් 1යට මොකක්ද කියලා තිබුණේ. ඒවා ලස්සන පොඩි දේවල් හරි කොහොම හරි කමන්නේ. හරි අතරපන්කෝ. ඒතර මෙහි මූල සමපාත නම් අන්න කතාව. මෙහි මූල සමපාත නම් උගේ ඩෙල්ටා සීන් වේ b වර්ග 4යි c වර්ග a b ඍණ a වර්ගය අවුලක් නැහැ. ඍණ 4යි a කියන්නේ මේක c කියන්නේ k c වර්ගය සමානයි බිඳුව. කිලිම ගන්න පුළුවන්. මම මෙන්න මේ c වර්ග අයින් කරා නෙවෙයි 4යි c වර්ගම අයින් කරා. මේ 4යි c වර්ග c අසමානයි බිඳුවයි. c ගානේ c අසමානයි බිඳුව කියන වශයෙන්ට ගේන්න ඕනේ. නැත්නම් ඒක හරියන්නේ නැහැ. මෙතන හොඳ පැහැදිලිව කියලා නැහැ. නමුත් ඒක ඉතින් අසමානයි බිඳුව කියලා අයින් කරන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒක අයින් කරමු අපි. ලියන්නත් ඕන. දැන් 4ක් කැපිලා ගියා. b ඍණ a ඍණ b දෙක මේක නිසා මම ඒක දැම්මා මෙහෙම කියලා. ඍණ k මෙතන තියෙන එක ඒක හරි. 2a 2a දන හරිනේ හරි. මෙන්න මේ දේ වෙනවා. මේ දේ වෙන්නේ මොකක්ද? මූල සමපාත නම්. මූල සමපාත නම් මේ දේ වෙනවා. එතකොට මූල සමපාත වන පරිදි k සොයන්න කිව්වනම් මෙන්න මේ ඩෙල්ටා බිඳුව වන k හොයපන්. මෙතනින් k හොයපන්. අහන්නේ දැන් k නෙමෙයි හැබැයි පට්ට මරු. සමපාත මූල පවතින පරිදි k හි අගයන් k එක k දෙක නම්. ඒ කියන්නේ මරු මගුල උඹලා දැක්කද? k සොයපන් කිව්වොත් මෙතනින් එන k හොයපන්. මෙතනින් එන k හොයන්න පුළුවන් බං මේක වරහන් ඉවත් කරා. මෙන්න මේ කේවල වර්ග සමීකරණ මේක වෙනවා සමපාත නම්. ඒ කියන්නේ මේක වෙනවා. ඒ කියන්නේ මේක වෙනවා. මෙතනින් k හොයපන් ඍණ b දාලා. නමුත් අහන්නේ k නෙමෙයි. දැකන කතාව අහන්නේ k නෙමෙයි. මෙන්න මේ සමපාත මූල පවතින පරිදි අවශ්‍යතාවය තමයි මේක. මෙතනින් මේක k ගේ වර්ග සමීකරණයක්. මෙතනින් එන k තමයි ඒකට අදාළ k. සමපාත මූල පවතින පරිදි k. නමුත් ඒවා හොයන්න එපාලු. ගාණ කියනවා එම k යගයන් k එක k දෙක කියලා. අන්න මෙහි මූල k එක k දෙක වේ. මෙන්න මේ සමපාත මූල තියෙන පරිදි කේවල අවශ්‍යතාවය තමයි මේ තියෙන්නේ. මෙතනින් එන්නේ k අගයන්. එහෙනම් මූල සමපාත වන පරිදි කේවල අගයන්ට ඒගොල්ලෝ කියනවා නම් k එක k දෙක කියලා. මෙහි k මූල k එක k දෙක වේ. ආයි කිසිම තර්කයක් නැහැ. k එක k දෙක වේ. මෙයාගෙන් එන k අගයන් තමයි ඒගොල්ලෝ k එක k දෙක කියන්නේ. ඒ කියන්නේ මූල. මෙයාගෙන් එන k අගයන් කියන්නේ මූලනේ. වර්ගජ සමීකරණකින් එන අගයන් කියන්නේ විසඳුම් කියන්නේ මූලනේ. ඒ මූල තමයි k එක k දෙක. දෙකේ එකතු ඍණ b යටේ. ඕන හරකේ කෝක දන්නවනේ. දෙකේ ගුණිතය c යටේ. උඹලගෙන් අහන්නේ මොකද්ද? මට තේරෙන්නේ අහන්නේ මොකද්ද කියලා. අහන්නේ යකෝ ඇල්ෆා ඍණ බීටා බං. ඕක අපි තීරයක් වශයෙන් කරන්නේ ඇල්ෆා ඍණ බීටා කියලානේ. මූල අන්තරය අහන්නේ. මූල එකතු ඕන හරකෙක් දන්නවනේ. අන්තරය කොහොමද හොයන්නේ? අන්තරයක් ආපු හැමදාම මං කියපු වචනේ උඹලට මතක තියෙන්න ඕනේ. අනිතුන් දැනගෙන ඉන්න ඕනේ. අන්තරයක් ආපු හැමතැනම වර්ගය හොයපන්. අන්තරය හොයන්න බෑ ජීවිතේට. අන්න මේකගේ වර්ගය ලියපන්. අන්තරේ වර්ගය කියන්නේ මොකද්ද? එකතුවේ වර්ගයෙන් අඩු කරපන් මේක. මේක මෝඩ මගුලක්. මේක දන්න ඕන හරකෙක්. k එක වර්ග k දෙක වර්ග ඍණ දෙකක් එන්නේ. මෙතනින් දෙකක් කරා හතරක් අඩු කරාම ගානට සිටලා මේක එනවා. මේක දන්නවා. මේ යකෝ අර ඉස්සලා තිබුණ තැන.
k එක දන්න කීයද මම දන්නවනේ. හරි. k එක කීයද දන්නවා ආදේශ කරපන්. මේක සුළු කරපන් 4ක් ගනින් පොදුවට. අර මේකට දාපන් වර්ග දෙක අන්තරේ. දෙකේ එකතුව 2යි a. දෙකේ අන්තරය අඩු කරන දෙනි පෙළ ලකුණු මාරු වෙලා 2යි b එනවා. අනිත් එක කැපිලා එනවා. 16යි ab එනවා. k එක ඍණ k දෙකේ වර්ගය. එම නිසා k එක ඍණ k දෙක කියන්නේ ධන හෝ ඍණ 4යි ab මූල. විශාලත්වය කියන්නේ ලකුණු ඍණ අයින් කරා දැන් මගේ. පොඩි දෙයක් කරපු දෙයක්වත් නැහැ. ඉතින් පොඩි ගානකුත් දාන්න එපා ඒකට. එහෙම ලොකු ගණන් දැමීමේ අවශ්‍යතාවය මට තිබුණේ නැහැ. ලොකු ගණන් දාලා නිකන් බොරුවට අපහසුතාවට පත් කරලා නිකන් මම බීරියා වෙලා වැඩක් නැහැ. මෙතන වැඩක් නේ කෙරෙන්න ඕන. ඒ නිසා ඔක ඔහොම යමු. ඉතින් A+ එකේදී ලොකු ගණන් කියලා දාන්න. ඉතින් ඒක ටිකක් එක හදාගන්න බැරි වුණත් කමක් නැහැ නේ. අනිත් එක නෝමල් යමු. ඉතින් උදව්ව ඉතින් ගැළපෙන විදිහට කරු මට තාම එහෙම හුරු නැහැ. ඉතින් ඇත්තට මම මගේ ක්ලාස් එකේ විස්තර කරනවා මම මෙහෙම නෙමෙයි විස්තර කරන්නේ. ඒතකොට මට අර මම පරණේ වැද ඇද කියනවා විස්තර නෝට් බලපන් කීයත් මම කියනවනේ. දැන් මට කියන්නත් බෑ. නමුත් අර මට හුරුත් නැහැ. ටික මම එදත් කිව්ව ටික මම ආයි කියන්න වෙන්නේ. ටිකක් අමුතුයි අර වචන හිර කරලා වගේ කියන්න වෙන්නේ. හරි ඒක එච්චර ප්‍රශ්න නෙවෙයි. කොහොම හරි උඹලා කරන්න ඕන උඹලා මෙන්න මේ දේ උඹලා තියුණොත් එච්චරයි. මේ මොනවා හරි කියවෙන වචනයකට ඈඳලා නෝට් එකක් උඹලගේ පෙරලෙන්න තිබ්බනම් හරි. ඒ වෙනුවෙන් නෝට් එකක් පෙරලපන් ඕක තමයි වෙන්න ඕනේ. එතකොට දැනුම එකතු වෙලා එනවා. මෙතනින් පොඩි පොයින්ට් එකක් අල්ලගෙන වටේ හතර වටේ මෙහෙම ගියාම ලස්සනට ලොකු දැනුමක් එකතු වෙයි. ඒක තමයි කරන්න ඕනේ. ඇත්තටමත් මේ පේපර්ස් ටික මාර වටිනවා. ඒ නිසා ඒ කියන්නේ මාර වටිනවා කියන අමාරුයි කියන එක නෙමෙයි. එහෙම කතාවක් නෑනේ. හිත ටිකක් තැම්පත්ව ওই ටික ලස්සන කරපන්. ඔකේ මොනවා හරි දෙයක් ඒ. ෂුවර් එකට උඹලට මොනවා හරි දෙයක් ඔකේ එනවා. ඒක ඉතින් මම නෙමෙයි මොන සර් කෙනෙක් කොහොම පේපර්ස් 7-8ක් කරත් ඉතින් මොකක් හරි දෙයක් එකකින් එනවා. ඉතින් ඇත්ත කතාව එහෙමනේ. ඉතින් සිලබස් එකේ තියෙනවා අපි මේ කරන්නේ මම හිතලා කරන මගුල නෙමෙයිනේ. හරි ඇති අවශ්‍ය දේ කරගන්න ප්ලෑන් කරපන්. එතකොට වැඩි දිනක ඒක සතුටින් කරන බවත් පේනවා. කරන බව පේනවා. ඉතින් ඒක සතුටුයි. ඇත්තටම සතුටුයි. මොකෙක් හරි වැඩක් කරලා ඉතින් මේ රට ගොඩ දාන්න try කරපියව. මේ පේන්නේ නැහැ යන අගාදී කොහෙවත් ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ. ආය ලංකාව හොයන්න හම්බෙන්නේ නැහැ දැන්. ගොඩ දාන්න නම් හම්බෙන්නේ නැහැ. මේ අර යට යන එක අවුරුද්දකින්වත් අඩු කරපියව. අවුරුද්දක් යන කලින් කියලා වෙද්දන්නේ නැහැ. හැබැයි ඒක කේස් එක හරි කොහොම හරි ඉතින් මොන හරි කරපියව. නැත්තම් ඉතින් ඉවරයි. දැන් මේ කොරෝනා එකේ පස්සේ ප්‍රතිඵල පස්සේ එන්නේ තොපි මෙලෝ සසරක් ඉගෙන ගන්න නැතුව උඩ පැන පැන ඉඳලා අන්තිමට මොනවත්ම නැති වෙනවා ඉස්සරහට. ඒකයි වෙන්නේ ඇත්ත කතාව. ඒ නිසා මේකේ කොහොම හරි වැඩක් කරලා මේක ගොඩ දා ගන්න බලපියව. හරි. එච්චර අපි යමු ඊළඟ ගන්නට. මේ B part එක අපි ඊළඟ සැරේ එකේ දෙන්න. හරි. යමු අන්තිර. හරි. අපි ශ්‍රේණි ගානට යමු. ශ්‍රේණි ගාන 8 ඒ කොටස බලමු. මූලික තියරි තමයි ගාන ලස්සනයි. ඉතින් අර බොරුවට චාටර් කරනද පොඩක් පිළිවෙලට ලස්සනට ගාන අරගෙන යනවා. හැබැයි මේ මේකේ වචන අහගනින් මොනවත් නෙමෙයි වචන අහගන්න ඕන මේක යන්න ප්‍රසාරණයෙන් ලැබෙන ප්‍රතිඵලයේ භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් r සමාන 1 නම් n දක්වා r වර්ගය සමාන මේක බව පෙන්වන්න හොඳට අහගනින් මේ කතාව අති බරපතලව හොඳට අහගනින් මොකද්ද කියපන් අන්ක්‍රමය මොකද්ද අන්ක්‍රමය කෙලින්ම ගණිත අභිවනේ උත්තරේ දීලා තියෙනවා නම් කිසිම ගේමක් නැතුව ගණිත අභිවනේ භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ධන නිකිල සඳහා උත්තරය දීලා තියෙනවා නම් කිසිම තැනක කියන්න ඕනේ නැහැ ගණිත අපිනේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද හොඳම උදාහරණය? හොඳම උදාහරණ කියපන් මොකද්ද කියලා 2007 අවකලනය ගාන. 2007 අවකලනය ගාන. sorry 2007 නේ 2007 අවකලනය ගාන. 2007 අවකලනය ගානේ අර මෙහෙම ගිහින් මගුලක් බව පෙන්නපන් කියනවා. ඒ බව පෙන්නන්න අනිවාර්යයෙන්ම නිකිල ධන නිකිල සඳහා කියලා එතන කියනවා අභිහනේ පාවිච්චි කරන්නමත් ඕන. ඒකෙන් මම අදහස් කරේ අභ්‍යුහණයෙන් හදපන් කියලා කියන්න ඕනේ අභ්‍යුහණයෙන් හදන්න. වටපිටාවේ අවශ්‍යතාවය සපුරන කිසිම ගේමක් නැතුව දාන්න පුළුවන්. අන්ක්‍රමයේ ඕක උඹලා ඒක දැනගනින් දඩබඩ ගාලා අභ්‍යුහණයෙන් සාධනය කරොත් හරියටම හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරියටම හරි. ඇත්තටම ලේසිත් වගේ මේ දිගටත් යනවා මේක ඇත්තටම. දිගත් අවුලක් නැහැ. මේක හොඳයි. මේකෙන් කරමු අපි. ඉතින් අභ්‍යුහණයෙන් කරත් හරි. හරියටම හරි. විශේෂ මතකයක තියාගනින් ධන නිකිල වචනේ කියවෙලා බව පෙන්වන්න තිබුණොත් කිසිම ගේමක් නැතුව අභිහණය සාධනය කරන්න පුළුවන් වෙන පාඩමකුණත් පුළුවන්. හොඳම උදාහරණ 2007 අවකලනේ ආයි බලපන්. දැන් බලපන් පිරලා. එතකොට හරි. රයිට්. එතකොට මේ අපි දැන් මේකේ යමු. ඉතින් සාමාන්‍ය අන්ක්‍රම වලට යනවා අඩුයි. ඉතින් නමුත් යන්න පුළුවන්. සමහර තැන්වල අන්ක්‍රම ලේසිච්ච අවස්ථා උන්තරන් තිබිලා තියෙනවා. ඉතින් කීපයක් තිබිලා තියෙනවා. මේක ප්‍රසාරණය කරපන් ඝන දෙක අන්තරය දාපන් මේක අඩු කරා මේක එනවා මේක වර්ගය ගුණිතය වර්ගය එන්නේ. එහෙම නෙන්නේ එක ලකුණ ධන එන්නේ දේව බැර නම් අතහැරපන් මම දන්නේ. කොහොම හරි සුළු කරාම මෙන්න මේක එනවා. දැන් මෙන්න මේක සුළු කරාම මේක තමයි එන්නේ. හරිද කතාව? එතකොට ඇත්තම කතාව ඔව් මේක තියෙන තියරියක් ඇත්තටම තියරියක් නේ අපි සාමාන්‍ය වර්ගය හොයන තියරිනේ ඔක ඇත්තටම අපි මේක සර්ව සාම්‍යයක් මේක ප්‍රසාරණය කරාම මේකමයි එන්නේ සර්ව සාම්‍යයක් දෙපැත්තට එක මගේ ආදේශ කරන්න පුළුවන් නේ අපි එක දාමු දෙපැත්තට එක දැම්මොත් දෙකේ ගන්නේ මේක මෙතන එක දාමු එකේ වර්ගය එක එනවා ඔහොම එනවා අර ඔක්කොම ලියමු දෙක දැම්මොත් මේක එනවා මෙතන දෙකේ වර්ගය තුන වැඩි කිරීම දෙක ධන එක තව එකක් ලිව්වනම් හොඳයි මං ඉදමදි එක ලිව්වේ නෑ උඹලා තුනක් ලියපන් මං n රින් එක දානවා n රින් එක දැම්මොත් n ඝනය එනවා n රින් එක දැම්මොත් n මේක එනවා
එන්රින් එක දැම්මොත් ඒක හරි, ඒක හරි, ඒක හරි. දැන් එනුත් දාමු. මේකයි. දැන් පහලට එකතු කරමු. පහලට එකතු කරාම මේ සෙට් එක පට ගාලා කැපෙනවා අන්තර්ක්‍රමයේ කිරීම මේකත් කැපිලා යනවා. තේරුණා කන්ද මේකත් කැපිලා ගිහින් ඉතිරි වෙන්නේ මෙන්න මේකයි. මේ දෙක තමයි ඉතිරි වෙන්නේ. මෙතනින් එනවා 3 අන්න මෙන්න මේ ටික කියන්නේ කෙලින්ම අර අංකනෙම ලියපන්. එකේ වර්ගය, දෙකේ වර්ගය, තුනේ වර්ගය, n වර්ගය කියන්නේ සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා r වර්ගය. 3 වරක් සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා r වර්ගය. ඊට පස්සේ මෙතන 3 ගත්තම 1 ධන 2 ධන 3 ධන n. 3 ගත්තම r සමාන 1 ඉඳන් n දක්වා r. r සමාන 1 ඉඳන් n දක්වා r කියන්නේ 1 ධන 2 ධන 3 ධන n තමයි. මෙතන 1 කියන එකේව n ගාණක්. 1n කියන්නේ n. තේරුණානේ කියන්නේ හරි. මට හොයන්න ඕන. දැන් මේක අගයක් මේක මට හොයන්න ඕන. එහෙනම් මේක හොයන්න නම් මේ කොටසයි මේක තියෙන්නේ මේක හයි එකත් හරි කියමු. මේක හරි. මේ දැන් මම හොයන්න ඕන කොටස මේ මම හොයන්න ඕන මේ තියෙන්නේ. මෙන්න මේක අපි දන්නවා බං. මේ 8 වසරේ දන්න එකනේ. මොකද්ද මේ? පළමු ධන නිකල n එකතුව. n බෙදීම දෙක a ධන l සූත්‍රේ. මතකනේ උඹලට sn සමානයි O level n බෙදීම දෙක a ධන l සූත්‍රය මතකද උඹලට? පද ගාන දෙකෙන් බෙදලා පළවෙනි පදේ අන්තිම පදේ එකතු කරන. පද ගාන දෙකෙන් බෙදලා මේ තුනක් තියෙන එක දෙකෙන් බෙදලා පළවෙනි පදේ එක අන්තිම පදේ එකතු කරන්න ඕනේ. දැන් නැත්තම් බෑ. මේක n වෙනවා. හරිද කතාව? මේක උක්ත කරන්න ඕනේ. ඒක තනි කරපන් තුනත් එක්ක. අර සෙට් එක දාපන් මෙහෙට මෝඩ වෙලා ප්‍රසාරණය නම් කරන්න එපා. මේක මෙහෙම්මම තියාගනින්. අර මෙන්න මේ ටික තනි වෙලා මේක මෙහෙට එන විදිහ බලපන්. මේක මෙහෙම්ම මෙනවා. මේ කෑල්ල රින වෙලා මෙහෙට එනවා. මෙතන රින n වෙනවා. රින එකත් එක්ක සෙට්ලා රින n දන එකක් එනවා. n දන එක ගනින් පොදුවට. ඒතකොට යට මෙහෙම එකක් එනවා. දැන් ගනින් මේක කැපිලා ගියාම මේක එනවා. 2n වර්ග ධන n එනවා. n එකක් පොදුර ගනින් එතකොට n වරක් n ධන එකයි 2n ධන එකයි. ගානට එනවා බෙදීම 6ක් එනවා මේකෙන් 3 2කට මෙතන ගිහිල්ලා. හරි. මෙන්න උත්තරේ. වේගي වැඩි නේ. ඉතින් එහෙම කරන්න බෑනේ බම් මේක. වැඩක් කරනකොට එහෙම කරන්න අමාරුනේ. හරි. ඒ පාවිච්චි වෙන අනිත් එකට අවශ්‍ය කාට වචනේ තමයි එතන සෙට් වෙන්න ඕන. පොඩි දේවල්, මූලික දේවල් ඒ ටික හරියට තියෙන්න ඕන. මට ඔය පේපරේ චාර්ට් කරලා කොහෙවත් නැති ශ්‍රේණි ගානක් දාන්න තිබුණා. නමුත් මෙතනින් ඒ උදව් වෙන්නේ නැහැ. ඒක අපරාධයක් නේ. ඒක කොහෙත් අපරාධයක් වෙනවනේ. හරි පැහැදිලි. එතකොට ඒක හරි හැබැයි. ටිකක් දිගට නම් ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. මම අභිනයෙන් කරපන්. හොඳයි. මරු. නැවත වතාවක් කිව්වේ උඹලට ඔය එකම කියන්නේ මේ වෙන මගුලකට නෙමෙයි. ඔහොම කිව්වම විශේෂයෙන් ඔලුවට එනවා. දැන් මට මතක තිබුණා 2007 ගානේ අභිනයෙන් පටන් ගන්න ඕනේ. නැත්තම් ගාන කෙලවෙනවා. ඒ වගේ විශේෂ දේවල් ඇඟේ තියෙනකොට ඔය 10ක් 15ක් 20ක් 30ක් 40ක් නට එකක් වැදුනම ඇති. ඉතින් එදාට අවුරුද්දට එකක් වැදුනම ඇතිනේ. ඔහොම ඉතින් කිව්වම ඉතින් එනවා. ඉතින් ඒක නේ ඔක සිද්ධිය හරි. ඊළඟට ඒක හරි. දැන් කියනවා මේක එකයට සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා එකයට r වරක් r ධනක ශ්‍රේණිය IQ සොයන්න. ඒක වෙනම කතාවක්. ඒක සොයන්න බෑ. අභිනයෙන් සොයන්න බෑනේ යකෝ. අභිනයෙන් දන්න උත්තරයක් සාධනය කරන්න විතරනේ පුළුවන්. කතාව තේරෙන්නේ කියන්නේ හොයන්න බෑ. මේක නම් ලේසියෙන් මේ වගේ UR VR දාගෙන නම් මගුල් නටන්න එපා. කෙලින්ම කඩපී බින්න බග දරස් ගාලා. හිතෙන් පුළුවන්ද? පුළුවන්. මේ වගේ තැන්වල හිතෙන් පුළුවන් බං. මේ වගේ තැන්වල හිතෙන් පුළුවන්. එතකොට වෙන සිරා දැන් මේක ගාන මැදදිනේ. අර උඩ තැනකදී නම් ඔකට බින්න බග කඩනක පින්නුවක් කම නැහැ. ඇත්තටම මේකක් මෙහෙම හිතලා ලියන්න ඕනේ. මම නම් හිතලා ලියුවේ. මම නම් කියන්නේ තොපිටත් තේරෙනවා මේක නිකම්ම ලියන්න. මේක දාපන්කො මේකට පට්ට හොර ක්‍රමයකුත් නම් තියෙනවා. පට්ට හොර ක්‍රමයක් නම් තියෙනවා. මම ඉතින් ෂේප් එකේ මේ වගේ තැන්වල මම නම් ඊට පාවිච්චි කරා. මේකට උඩින් එන එක ගන්න කොහොමද? මේක හොරට අතෙන් වහලා මේක බිඳුව නගේ උඩට දාපන්. බිඳුව දැම්ම එක එන්නේ මෙතෙන්ට. මේක උඩට එන එක මෙතන අතෙන් වහලා රින එක දාපන්. උඩට දෙකට මෙතන රින එක එන්නේ. රින එක දැම්ම. දන්නේ නැත්තම් අතහැරපන්. ඉතින් ඒවා දැන් මේ වෙලාවේ ඔක්කොම කියන්නේ එක ගැලපෙන්නේ නැහැ. දන්න එකෙක් නම් මතක් වෙන්නේ කිව්වේ. සැකයක් නම් සුළු කරලා බලපන් මේක එනවා. හරිනේ. දැන් දඩබඩ ගාලා එක දෙක දාපන්. එක දාපන්. එකයට එක දෙක. එක දාපන් මේක අන්තර්ක්‍රමය. මේක අන්තර්ක්‍රමය. දැම්ම මෙහෙම මේ එන් දැන් ඔක්කොම හරි. එනුත් දැම්මා. එතකොට මේ කියනවා මෙන්න මේ ටික කැපිලා ගිහින් මේ ටික කියන්නේ එකයට r වරක් r ධන එක සිග්මා n දක්වා. මෙතන ඉන්නේ මේකයි විතරයි. එක රින එකයටෙන් ඇත්තට මේක සුළු කරන්නත් පුළුවන්. මේක සුළු කරොත් එනවා. ඒක ගොම් පාටම ඕනම හරකෙක් හදන පළවෙනිම ගාන මේක. පරිමේෂිතවල පළවෙනි ගාන ඕන හරකෙක් හදන්නේ ඕක. ඕන ක්ලාස් එකක හදන්නේ ඕක තමයි. n ධන එක බෙදී n බෙදීම n ධන. ඒක නේ බං එන්නේ. ඔව් n බෙදීම n ධන එකක් එනවනේ. ඔන්න රවුම් කරේ කී උත්තරේ. හරි. පැහැදිලි වෙන්න ඕනේ. දැන් මේක ටිකක් තේරෙන්නේ නැහැ වගේ. ශ්‍රේණි 7 අර පායතු පිට ශ්‍රේණි හදන්න මෙන්න ජීවිතේට. ශ්‍රේණි ඉගෙනගෙන මේක හදපියව. ඒකයි කරන්න ඕන. වැඩක් කරනවා නම් එහෙමනේ වෙන්න ඕන. ඒ නිසා කොහොමත් එහෙම වෙන්න ඕන. නැත්තම් ලොකු හානියක් වෙයි. නිකන් මටත් නිකන් අනවශ්‍ය හානියක්. අනවශ්‍ය හානියක් කියන්නේ ඉතින් නම වුණත් නිකන් සවුතු මේක මෙලෝ දෙයක් කරේ නේ උඩ පැනගෙන කරනවා කරපු දෙයක්වත් නැහැ. ඒක කොහෙටවත් නැති නිකන් මොකටද මම නිකන් නරක නාමයක් ගාගන්නේ. ශ්‍රේණි දන්නේ නැත්තම් අතහැරපියව. ආයේ මේක කරන්න හම්බෙන්නේ නැහැ. දන්නම නම් සෙට් එකක්. එච්චරයි කතාව. ඇති. මෙතන ලස්සනයි. ඔන්න දැන් ඔය දෙකක් අපි සීන් කරගත්ත කියපන්කෝ. එකක් හෙව්වා අනිත් එක සාධනය කරා. දැන් මේක පොඩි ගතියක් තියෙන විහිළු තමයි. නමුත් ඉතින් සිරා.
3 යට 1 වර්ගය. 5 යට 1 වර්ගය දන 2 වර්ගය පට්ට සිරා. 7 යට 1 එක හරිය ඔනොම එකක් එනවා. ඔය පද 4ක් විතර දෙන්නේ ඇයිද දන්නවද? පොඩක් අර රටාව චාටර් වගේ නම් උඹලා රටාව එනගනී වගේ නම් හොඳට පද 4ක් විතර දෙනවා. පට්ට සිරා කියන්නේ මොකක්ද දන්නවද? පට්ට සිරා කතාව කියන්න. හරි මම මෙහෙම කියන මම මෙතන පොඩක් ෂේප් කරා. හරි මට මීඩියම් අදී වුණා බෝඩ් එකේ ඒක අවුල නැහැ. මම ගන්න මේක. දැන් මේ ටික අපි හරි කියපන්කෝ. මේ ටික හරි. එතකොට මොකක්ද න සීන් එක මෙතන මම ලියුව විදිහට අපරාධි වගේ මේකත් අයින් කරමු මෙන්න බලපන් මම UR ලියන්නම් ඇත්තටම UR ලියන්නද මම නෑ මම මේ මෝඩය වගේ මම මේක ලිව්වේ තව ටිකක් මට මෙහෙම ලියන්න දෙපා මෙන්න UR කියන්නේ මේක බං මම මෙතනින් පටන් ගන්නවා UR සමානයි කවුද දන්නවද UR කියන්නේ මට තේරෙන්නේ පොඩ්ඩක් ඉඳපන් UR කියන්නේ කවුද දන්නවද පොඩ අමතක කරපන්කෝ බල නෝට් එක බලපන් මේ පේපරේ ඒකේ UR නේ එතකොට පළවෙනි 3 5 7 9 ඒක නම් පට්ට සමාන්තර ශ්‍රේණියක් කියලා තේරෙනව නේද? දෙක යන්නේ ෂේප්. ඒ කියන්නේ ඔකගේ R වෙනි පදේ කීපයව බලන්න. R වෙනි පදේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් සූත්‍රය දාලා ගනින්. Tn සමානයි A ධන n ඍණ 1යි දාලා ගනින්. හැබැයි ඒක අවශ්‍ය නැහැ. හිතෙන් ගන්න නම් පුළුවන්. මට නම් පුළුවන් මේ 3 2ට 3 එනවා. 4ට 5 එනවා. 6 මේ 3ට 6 එනවා. 2යි R ධන 1. ධන 1. එහෙනම් TR කියන්නේ A ධන R ඍණ 1යි D කියන්නේ 2යි. ඒ කියන්නේ 2යි R ධන 1 මං කිව්වේ. ඔන්න ඕක. උඹලට තේරෙනවනේ UR කියන්නේ කවුද දන්නවද? දැන් මෙහෙම යන ශ්‍රේණිය R වෙනි පදේනේ අල්ලන්න ඕන. ඔහොම යනකොට R වෙනි පදේ උඩට මෙන්නේ මොකಾದ? 2R ධන 1. 2R ධන 1 මේ 2R ධන. යටට එන එක කියපන්. 1 වර්ග ධන 2 වර්ග ධන 3 වර්ග ධන 33ක් ධන R වර්ගයේ මැජික් දුඹලට. ඇයි? තුන්වෙනි පදයට යනකොට 3 මේ තුන්වෙනි පදේ 3 වර්ගයෙන් ඉවරයි. 4 වෙනි පදේ 4 වර්ගයෙන් ඉවරයි. 10 වෙනි පදේ 10 වර්ගයෙන් ඉවරයි. R වර්ගයෙන් ඉවර වෙන්න ඕනේ. මේක. මේ මොකಾದ කියපන්කෝ සිංහලෙන් කියපියව. 1 වර්ග 2 වර්ග 3 වර්ග R වර්ග. පළමු ධන නිකිල R වල වර්ගවල එකතුව. යකෝ මේ කලින් හෙව්වේ ඒක යකෝ මුලින්ම හෙව්වේ ඒක. අපි මුලින්ම හෙව්වේ ඒක. මෙන්න මේ මුලින්ම හෙව්වේ ඒක. අන්න ඒක තියෙන. උඹලා තේරෙනවද දන්නේ? හරි කමන්නේ. මෙන්න මේ සෙට් එකට දාපන්. කවුද මේ ඉන්නේ? මේ ඉන්නේ සිග්මා R සමාන 1 ඉඳන් R දක්වා R වර්ගය බං R වර්ගය. ඒක තමයි මම මේ එකපාර ලියලා තියෙන්නේ ඇත්තටම. මේ මෙන්න මේක මේ ලිව්වේ ඒක තමයි මේ 2R ධන 1යට 1 වර්ග 2 වර්ග 3 වර්ග 4 වර්ග R වර්ග. සිග්මා R සමාන 1 ඉඳන් R දක්වා R වර්ගය. මේක මම කෙලින්ම ලිව්වොත් හොඳද? හොඳම හොඳයි. මම ටිකක් උඹලට ඉතින් පේන්න වගේ ලිව්වා ටිකක් මේ. මෙන්න මේකෙන් මෙයාව මේ මෙන්න මේකින් ආ. තේරුණා නේ කියන්නේ? පැහැදිලි නේද කතාව හරි. දැන් මට කියපන් මේක මොකಾದ? මේකනේ බං කලින් හෙව්වේ R සමාන 1 ඉඳන් n දක්වා R වර්ගය නේද? n බෙදීම 6 n ධන 1 2යි n ධන 1 වෙන්නේ. R සමාන 1 ඉඳන් 10 දක්වා R වර්ගය නම් මොකක්ද දෙන්නේ? 10 බෙදීම 6යි 10 ධන 1යි දෙවරක් 10 ධන 1යි. එහෙනම් R සමාන 1 ඉඳන් R දක්වා R වර්ගය මොකක්ද දෙන්නේ? R බෙදීම 6යි R ධන 1යි 2යි R ධන 1යි. පට්ට දුක කියන්නේ සීන් වීම. මේක උඩට ගියාම 6යට R වරක් R ධන 1. මාර ලස්සනයි. අර උඩ තියෙන චාටර් ශ්‍රේණිය R වෙනි පදේ මේක. පට්ට සිරා එක. මේක අපි කලින් හොයලා තියෙනවා. ඒක මරු කතාව ඒකයි. දැන් මේ ශ්‍රේණිය R වෙනි පදේ UR ලියන්න සිග්මා R සමාන 1 ඉඳන් n දක්වා IQ සොයන්න. දාපන් දෙපැත්තටම සිග්මා R සමාන 1 ඉඳන් n දක්වා UR කියන දාපන් මේකට සිග්මා R සමාන 1 ඉඳන් n දක්වා මේ මගුල. ගණන් 6ක් පොදුවට. අන්න එනවා R සමාන 1 ඉඳන් n දක්වා 1යට R වරක් R ධන 1. මේකා මොකಾದ? මේ යකෝ දැන් ටිකට කලින් හොයපු එක. මේ උඩ හොයපු එක. 1යට R වරක් R ධන 1 මේ හොයපු එක. ඒ කියන්නේ n බෙදීමෙන් ධන 1 මතකද උඹලට? 6 වරක් n බෙදීමෙන් ධන 1. එතනින් ආවේ ශ්‍රේණි පුළුවන් වෙන්න ඕන බං නැත්තම් මමත් හිර වෙනවා අපි ඔක්කොම හිර උගන්න ගන්න බෑනේ එහෙම කොහොමද කරන්නේ ඉතින් පාඩමක් නම් ඔය දන්නවනේ පිළිවෙලට එනවා කියලා ගන්න දැන් යන්න බෑ ඊට වඩා ඇති එතන දන්න මේකෙක් හැර අනිත් එකේ අත ගහන්න එපා ඇත්තටම දන්න එකාට උදව්ව කරන්නේ ඒතර දන්න එකාට මොනවද උදව්ව අහන්න එපා යකෝ දන්නේ තිකේ කොහොමද විභාගේ පාස් වෙන්නේ දන්න එකා තමයි ඉගෙන ගන්න ඌ අර ස්මූත් කර ගන්න වැරෙන්න වෙන මගුලක් කරන්න බෑ මේකෙන් පේපර් එකකින් කොහොමද කරන්න බෑ මේකෙන්වත් එහෙම ගන්නකොට මේකට ගන්නකොට මේක ගැන විශ්වාසයක්වත් තියන්න එපා හැබැයි මේක මට හොඳටම ෂුවර් පේපර් 3-4ක් එකතු කරගත්තොත් උඹලට යම් පොඩි දෙයක් පොඩි උඩට ගැනීමක් කරන්න පුළුවන් ස්ථීරම් පුළුවන් අනිවාර්යෙන් පුළුවන් ඒ කියන්නේ මම එන්න තියෙන ඔක්කොම ටික මම පැහැදිලි කරනවානේ අවශ්‍ය තැන් ටික හරි ඇති ඒක ඔන්න කතාව හරියන්න ඕන තවත් මොකද්ද මගුලක් අහනවා අපි ඒක වෙනම බලමු ගාන හැබැයි ලස්සනයි ඔතන අර UR ලියන එකයි උඩ ටික සම්බන්ධ වෙන එකයි වටින් ගොඩින් උඩ ටික හොයලා තියෙනවා ඊට පස්සේ යට මොකද දෙකකට සීන් කරනවා පොඩි ගතියක් තියෙනවානේ හරි තවත් එකක් අතන මට පොඩක් තේරෙන්නේ මෙන්න මේක වෙන පරිදි එන්න ගත හැකි අඩුමනි කියලා ගියක් මට ඒක පොඩක් පැහැදිලිමයි 6යි 6 රින සිග්මා R කියන දේ මට පොඩක් තේරෙන්නේ නැහැ වගේ තේරුම් ගන්න ඕනෙත් නැහැ බං ඔය ගණන් වල තේරුම් අරන් හදන බූරුව මොකද තියෙන එකට සෙට් එකක් කෙලින්ම මෙන්න මේකනේ මේ යහනේ 1000 වන පරිදි එන්න ගත හැකි අඩුමගේ මටත් හොඳට තේරුණේ නැහැ ඒක ඇත්තටම හොඳට තේරුණේ නැහැ මේ ඉතින් මොනවා හරි ටිකක් ෂේප් එකේ කරමු කියන එක තමයි මටත් පැහැදිලි නැති නිසා මේක මෙන්න මේක යනු
මේක යනු කියලා ලියමු බං. අර යනු වචනේ මගේ අර උඩිනුත් පාවිච්චි කරා. ෂේප් එකේ ලියපන් 6 රින මේ කවුද? ඉතින් මේකට දාපන් අර තීන මගුල් යකෝ 6න් 6න් බෙදීමෙන් දන එක. එන් දන එක කුඩයි එකයට 1000. දෙයක් නෑ නේද මොන බොරු නේද තනිකර. ඔන්න ඕක නේද? අර උඩ එක කියන්නේ මේක. එහෙට මෙහෙටවත් කරන්න දෙයක් නෑ. නිකම්ම බොරු එකක්. මෙන්න මේක වන එන්ගේ අඩුම නිකිලා ගිහින් එන්න හොයපන්. එච්චරයි. අසමානතාව විශ්න පටස් කරලා. මහ ලොකු දෙයක් වෙන්න හේතුවක් මට පේන්නේ නෑ. මං කියන කතාව තේරෙන්න ඕනේ. හරි. ගණින්ක මේකේ 6ක්වත් පොදුවට ගමුද? මන් දන්නේ 6ක් පොදුවට ගමුද? එන් දන එක ගණින් පොදුවට එන් දන එක ගත්තොත් එන් දන එක ඍණ එන්නේ නෝ. මොකද්ද එකක් වෙනවා. ඉතින් මට තාම පැහැදිලි නම් මදි. මොකද්ද? සෝරි 10 නේ. 10 නේ. 1000. මොකද්ද මේ වෙන්නේ? අහන්න එපා. මටත් එහෙම තාම තේරුන්නේ නෑ. මෙන්න මේක වෙනවා. දැන් 6 බෙදීම එන් දන එක කුඩයි එකයට 1000. මෙන්න මේක වන x නේ. හරි. හරස් වැඩි කරමු. එහෙම යකෝ අසමානත හරස් වැඩි කරන්න පුළුවන්ද? පුළුවන්. යකෝ අසමානත හරස් වැඩි කරන්න පුළුවන්. ධන නම් පුළුවන්ද? පුළුවන්. ඍණ නම් පුළුවන්ද? ඒත් පුළුවන් යකෝ. ඍණ නම් ඒත් පුළුවන්. ඉතින් යකෝ ඍණ නම් ඒත් පුළුවන්. එහෙනම් ඒ ගේමක් නෑනේ. නෑ ඍණ නම් පුළුවන්. ඍණ වලින් ಗುಣ කරොත් අනිවාර්යයෙන්ම ලකුණු මාරු කරන්න ඕනේ. හැබැයි ධන වලින් ගේමක් නෑ. ගේමක් නෑ. ධන වලින් නිකම්ම ಗುಣ කරපිය. එහෙනම් මේක මෙහෙට කරොත් මෙන්න බලපන්. n ධන 1යි විශාලයි 6000 යකෝ 6000 නිකම්. ඔන්න බලපන් කතාව. හොඳට අහගනින් පට්ට සිරා ජීවිතේට ಗುಣ කරන්න බෑ. මෙතන අර x වගේ තිබිලා vg අසමානතාවයක් නම්. ජීවිතේට බෑ කියන්නේ කියලා තිබ්බේ නැත්තම් කොන්දේසි වරම්මන නැත්තම් ඇයි යකෝ මේක ධන දන්නෙත් නෑ ඍණ දන්නෙත් නෑ. එතකොට හරස් වැඩි කරලා මගුලක් කියලා වෙනවා. මේක ස්ථීරම ධන නිසා ගේමක් නැතුව හරස් වැඩි කරගන්න පුළුවන්. මං කියන දේ තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් එන කතාව තමයි මෙන්න මේක වෙන්න ඕනේ. n විශාලයි 5900 කීයද බං 5999 නේ. ඔන්න ඔහොම වෙන්න ඕනේ. මෙන්න මේක විය යුතුයි. මෙන්න මේක වන පරිදි මේක විය යුතුයි. මේක විය යුතුයි නැත්තරම මේක යනු මේක වේ. මේක යනු නෑ මේක යනු මේක වේ. හරි. දැන් මේකට මෙන්න මේ දේ වෙන්න ඕනේ. මෙන්න මේ දේ වෙන්න මේක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක වෙන්න ඕන බා. මෙන්න මේ දේ වෙන්න ඕනේ. මෙන්න මේක විය යුතුයි. මේක වීම සඳහා මේක විය යුතුයි. විය යුතු කියලා පොඩ්ඩක් ලියපන්. මේක විය යුතුයි. මොකද්ද? මෙන්න මෙහෙම වීමට නම් මෙන්න මේ දේ වෙන්න ඕනේ. අපි ඕන තරම් කරනවා මෙන්න මෙයාගේ මීට වඩා වැඩි වෙන පරිදි කිව්වම ඔහොම ගියාම x විශාලයි 8යි කියලා එකක් එනවා. හරි මොනවා හරි එකක්. මෙන්න මේ දේ වෙන්න ඕනේ. මේ දේ වන අඩුම නිකිලා. කියන්නේ එන්ට මීට වඩා වැඩි යකයක් දැම්මම හරි. 10000 දාපන් හරියටම හරි. 5000 දාපන් හරි. කිසිම අවුලක් නැහැ. හැබැයි අහන 25000ත් හරි 35000ත් හරි. හැබැයි අහන්නේ අඩුම නිකිලාගේ 1000 හරියන්නේ නැහැ යකෝ. එන්ට 5999ට වඩා වැඩි යකයක්. ඒ කියන්නේ මොකද 5999 යෙන්න ලගේ. එහෙම රෙද්දක් නැහැ යකෝ. 5999ට වඩා වැඩි වෙන්නම ඕනේ. වැඩි වෙන නිකිලාගේ 8 වසරෙත් අහනවා ශීර්ෂත්වයේව. එම නිසා ඉහත අසම අවශ්‍යතාවයේ සපුරාලන පරිදි එන්ට ගත හැකි අඩුම නිකිල අගය අනිවාර්යයෙන්ම ලකුණු 5ක් හම්බෙනවා. අඩුම නිකිල අගය 6000 උත්තරේ. 6000 උත්තරේ. මෙන්න මේ කොටු කරේ උත්තරේ 6000 වෙන්න ඕනේ. මීට වඩා වැඩි නිකිල අගය. බං මේව ඇත්තටම පොඩි පන්ති වල 8 වසරේ එහෙම අහනවා. ඔන්න ඔහම අහනවා. මේක වෙනපත් නිකිල අගය කියලා. හරිනේ. මෙන්න මේක ඉතින් මෙතන මොනවද කරේ අහන්න එපා. මට තේරෙන මගුලකුත් නැහැ මොනවද කරේ කියලා. මේ රෙද්දක් ගැන අහනවා. අපි මේක කියන්නේ මොකද්ද ලියපි එච්චරයි. මේක අපි දන්නේ දාපන් ඒකට ඒක. හැමදාම කරන්නේ તો උඩින් එකෙන් ඇනලා ඇඳපන් මේකට. තේරුම් ගනින්. ගානක් අස්සේ තේරුම් ගන්න යන්න එපා. කෙලින් උඩ එක සිටනවා දඩබඩ ගලගත්ත එතනින් හරියට ගාන ගියා. අර්ථය ඇඟේ තියාගත්තම ඇතිනේ. දන්නේ නැති එකක් නන්නේ ෂුවර් නැති හදන්න. මේක දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. මේක කියන්නේ කවුද කියලා දන්නවනේ. මොකද්ද තේරුම යථාර්ථය හොයන්න එපා. පස්සේ හොයපන් වෙන කතාවක්. නමුත් වෙන්න ඕනේ මේක. එන්ට 6000 දැම්මොත් ඔය අවශ්‍යතාවයේ සපුරන අඩුම එන්ගි නිකිලාගේ ලැබෙනවා. මහලොකු දෙයක් නැහැ. ඉතින් අහන විදිහට උත්තර දියා. කෙලින්ම අර යනු වචනේ මොකක් හරි දුන්න ගමන් උඩේ කාව ඈඳපී එකසට. ඒකමයි ඒක මුළු මැත්ස් හැමදාම එකක් එනවනේ. අර උඩ හදපු එක කොහෙන් හරි ඈඳන්නේ. ඇප්ලයිඩ් වල පවා එනවනේ. මොකක් හරි නීතියක් ගත්තම ඒක කෙලින්ම යටට පාවිච්චි කරන්න අපි. ඉතින් මේකේතර අර අපි ගත්ත එක කෙලින්ම එකට පාවිච්චි කරා. හරි. ඉතින් මොන හරි මන්ද නැහැ. තේරෙනවනේ යන්තම්. ඒක ඇති නැවත හදපන් විශේෂයි ලස්සනයි අර UR ආපු විදිහ කොහොමද ඒවා ගත්ත විදිහ අභිනය කරන්න ඕන විදිහ. ඉතින් ඔහොම යමු. මේ හිමීට ඉතින් බණ කියන වගේ වැඩක් නැහැ. තෝ උඹලගේ හිත ගන්න කියලා මම හිමීට කරලා වැඩක් නැහැ. ඕක කරපියා. ඕකෙන් ගන්න පුළුවන් දේ උඹලා බලෙන් ගනි. මට බලෙන් දෙන්න බෑ. තොපි බලෙන් ගනි. මට කරන්න දෙයක් නැහැ. මම ඉතින් ඕක ගන්නට කරලා දානවා. එච්චරයි. ඇති. අපි යමු ඊළඟ ගන්නට. හරි අපි යමු අවකලන යෙදීම් ගන්නට. 9A මෙතුවක් කාලයකට නම් අවකල යෙදීම් ගානක් මම නම් දැකපු නෑ. අමාරු ගානක් නෙමෙයි අඩුම ගානේ ඒ ලෙවල් සම්බන්ධ ගානක්වත් ආවනම් මම නම් දැකලා නෑ 2000 ඉඳන් 2020 දක්වා සියලුම ගණන් ටික මම ක්ලාස් වල හැදුවා මට එක ගානක්වත් අහුනේ නෑ මම ක්ලාස් වලත් පොදුවේ උන්ට අභියෝගිකුත් දුන්නා පුළුවන් නම් O level නැති ගානක් කියපන් කියලා පට්ට O level පටන් ගත් 2000 ඉඳන් 2020 දක්වා ගණන් 21ම තනිකර O levelමයි
හදලා බලපියව නැත්තද කියලා. එක A level සම්බන්ධ තීරියක් නැහැ. අවකලනය කිරීම හැර ඉතුරු සියලු දේවල් ටික O level. අවකලනය කිරීම විතරයි A level වලට යන්තම් තියෙන්නේ. අනිත් ඔක්කොම O level. මේ වගේ පොඩි තුට්ටු දෙකේ රූපයක් නේ හැමදාම දුන්නේ. ඉතින් මේක බැරිවීම හරිය අසාධාරණයි. සාමාන්‍යයෙන් ඕක බෑ කියන්නේ හදපුම් මෙතන නැති. ඉතින් උන් මෙතෙන්ට අදාළ නැහැ. ඉතින් උන් හොඳයි. හොඳම හොඳයි. ඉතින් මේක හරිම ලේසි ගානක්. තනිකර O level වලටම බහැලා 8 වසරට බහැලා වැඩේ කරපන්. ඒකයි වෙන්න ඕන. හරි කොහොම හරි මෙන්න ගානේ කතාව බල ගානක් කියවලා තියෙන්න ඕන. අන්තිමට අහනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේක කියවපන්. මම බැලුවා මේක ඇතුලේ සිදුරක් එහෙම නැහැ. මේ යතුරු තියෙන ඝන කියලා තියෙනවා. මේ මගුල් දෙකක් තුනක් තියෙනවා. 1යි 2යි 3යි. ඒතර වර්ගඵලය වෙන්නේ පතුලයි සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයයි කේතුවේ වක්‍ර පෘෂ්ඨයයි. තේරුම් ගනින් කතාව. පතුලේ පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ 5r වර්ගයේ වෘත්තයක්. 5r වර්ගය. සිලින්ඩරේ 2πrh 17 කොලේ යකෝ 2πrh 2πrh ඒක y කියලා ගනින් ගානෙත් කියලා තියෙනවා. කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. අර වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මගේ සිංහල මේක නෑ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියපංක සූත්‍රය මොකක්ද කියලා. තොපිට යකෝ O level බලපන් O level උන්ට පිරමීඩ වර්ග පරිමාව පවතිනවා. තොපි එහෙම එකක් අහලත් නෑ. පිරමීඩ අදම අහලා ඇත්තේ මං හිතන්නේ. ඒ සයිස් එකට ඒ තරමට O level ටිකෙන් තමයි මේ ගාන යන්නේ. ඒ සමේ තුට්ටු දෙකේ වැඩ ටිකක් එන්නේ කිසිම බයක් නැතුව මේ ගානට අත ගහපන්. කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මොකද්ද? 5r l යකෝ සූත්‍රේ 5 කියන්නේ r කියන්නේ අරය l කියන්නේ මොකද්ද? කීපි අවසාන පදේවත් කියලා. එමරිත් දන්නේ මේ l කියන්නේ ඇලවුස. එහෙනම් හොයාගනින් මේක ඇලවුස දීලා නැහැ යකෝ. මේක 4x. මේක 3x. ඇලවුස 5x. ඒක දන්නේ නැති හරකෙන්නේ නැහැ නේ යකෝ 3 4 5 දන්නේ නැති එක. හරි. එහෙමනම් 5rl ඇලවුස. කියපු දේ තේරෙනවද? හරි. උඹලයි මේක දකින්න ඕනේ. බණ කියන වගේ අහගෙන ඉඳලා ඒක ඇඟට අරන් මරු කියලා උඩ පනින්න නැතුව දඩබඩ ගල අල්ලගෙන ඊ වැඩේ කරපි ඉතුරු ටික. ඒකයි ග්‍රහණය කරගන්න ඕන. 5rl ඉවරයි. එච්චර y දන්නේ නැහැ. y ඉතින් y ආදේශය කරපන් උත්තර x වලින් තියෙන්නේ. y දන්නේ මම තුමකට ලිපි පරිමාව තියෙනවානේ. පරිමාව දීලා තියෙනවා. බන් 30යි 5 කියලා කියනවා. පරිමාව වෙන්නේ 2යි. සිලින්ඩරයේ කේතුව. 5r වර්ග h. සිලින්ඩරයේ 3න් 1යි 5r වර්ග h. 5r වර්ග h කියන්නේ y. 3න් 1යි ආයක හරි. සමානයි 30යි 5 පරිමාව. හරිනේ කතාව හරි. මේ ටික 5 ටික කැපිලා යනවා. එතකොට y මේ 9x වර්ග එක හරි. y කියන්නේ එහා පැත්තට දැම්ම මේ කැලල බෙදුවා 9x වර්ගය. හරි නේද කතාව හරි. කෙලීම අරන් වරෙන් මෙතෙන්ට මේ මෙන්න මෙතන කතාව. මෙතන 9යි 15යි කියන්නේ 24යි 5x වර්ගය ධන 6යි 5x තියෙනවා. y ට දාපන් 30 ඍණ 12ix ඝනය 9x වර්ගය. මේකට මේක 2යි මෙතන 3යි කැපිලා යනවා. මෙතන x එකක් කැපිලා යනවා. මේ ටිකෙන් මෙහෙම කරපන් 24යි 5x වර්ග එහෙමම තියලා මෙන්න මේ 3ix උයි 5 වරක් 3ix මේකෙන් මේක ඇතුළට වැඩි කරා නම් හරි මේ සෙට් එකයි මේක ඇතුළට 10යි 10 වරක් දෙක 20යි 20යි 5 බෙදීම x එනවා මෙතන 3න් කැපුණම 4ක් එනවා 4 වරක් දෙක 8ක් එනවා x වර්ගයක් එනවා 5 8යි 5x වර්ගයක් එනවා අඩු කරාම 16යි 5x වර්ගයයි මේකයි එනවා ඉතින් මේවා නම් ඉතින් තන්නේ කර මීට වඩා දඩේව ඕ ලෙවල් උන්ට තියෙනවා යකෝ එද බය නැතුව කරපන් මේක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒක බැර නම් ඉතෝපි ඉන්ජෙක් වෙන්නේ මේ දඟලන්නේ. ඉතින් මගුලක් කතා කරනවායි. හරි. දැන් කියන කතාව මේ ටික හරි. එතකොට මෙතන ලකුණු වැදගත් ලකුණු ටිකක් මෙතන තියෙන්නේ. දන්නවනේ උඹලා ඒක. වර්ගඵලයේ මේක පළමු ව්‍යුත්පන්නයේ භාවිතෙන් මුළු පෘෂ්ඨ වර්ගඵලයේ අවමයක් වන්නේ මේක විට බව සාධනය කරන්න. dA/dx ගන්න ඕන කෑ ගහන එක නෝන්ඩි x විශේෂ අවකලනයෙන් 32යි 5x. ඒක හරි. මේක යකෝ දර්ශක අවකලනය කරන්න ඕනේ දර්ශක x වල ඍණ එක අවකලනය කරන ඍණ එකයි එයට x වර්ගය. ඒක තේරෙන්න තමයි අමාරු ටිකක්. dA/dx සමාන බිඳුවට ස්ථාවර ලක්ෂ ලැබේ. මේක ස්ථාවර ලක්ෂ ලැබේ කියලා ලියපන්. සිංහල ලියාගන්න පොඩ්ඩක්. දෙපැත්ත රීතලයකුත් ගහපන්. ඒ අසාමාන්‍ය අපි dA/dx වල දෙපැත්ත රීතලේ ගහන එක හොඳ දෙයක්. ඒවම ඔක්කොම කලින් කියලා තියෙනවා. එතකොට මෙන්න මේක බිඳුවට සමාන කරපන්. මේක බිඳුවට සමාන කරගෙන දෙපැත්තට දැම්ම නම් x වලට එනවා 5 බෙදීම 8ක්. හරිද එහෙනම් x ගණයට x කියන්නේ 5 3න් 1 බෙදීම 2 හරිනේ මේකේ 3න් 1 මේකේ 3න් 1 ඔච්චර තියෙන්නේ හරි මේක විට බව පෙන්වන්න කියලා හරියන්නේ නැහැ ඉරි ගහලා එහෙම හරියන්නේ නැහැ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මෙන්න මෙතන අවමයක් තියෙන්නේ මේ අගයට කියලා මේ අගයට අවමයක් තමයි තියෙන්නේ කියලා කියන්න ඕනේ x ලගය බිඳුරට වැඩි මීට වඩා අඩු විට dA/dx ඍණ වෙනවා බොරුවට වගේ කියන්න ඕන ඍණ වෙනවා කියලා ඍණ වේ. ඊට පස්සේ කියන්නේ x ලගේ විශාලයි 5 මේක බෙදීම 2 විට dA/dx ධන වේ. එම නිසා මෙන්න මෙතනයි තර්කය. එම නිසා x සමානයි මෙන්න මේක විට ඒට අවමයක් ඇත. එතනයි ස්ථිර කරන්න ඕනේ. එතනින් ස්ථිර කරන්න ඕනේ. තේරුණානේ මොකද්ද කිව්වේ කියලා අවමයක් ඇත. දැන් අහනවා මිනිමම් වර්ගඵලය කියන්නේ අඩුම වර්ගඵලය අහනවා. එම නිසා අඩුම වර්ගඵලය වෙන්නේ x වලට මෙන්න මේක දැම්මම නාගේ. x ගේ වෙනස් වෙන්න ඔය කතාව වෙනස් වෙනවා. ඕක ඇතුළේ යථාර්ථය තියෙන අර පරිමාව නියත වෙන විදිහට ඕව අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වෙනස් වීම තුළ x ලගේ මෙන්න මේක වෙනකොට අඩුම වර්ගඵලය දෙනවා.
කතන්දර හත හරි ලස්සනට ඔක කියන්න පුළුවන්. ඉතින් දැන් මේක වෙලාව නෙවෙයිනේ. හරියට මිනිමම් වර්ගඵලය වෙන්නේ මෙන්න මේක. මිනිමම් වර්ගඵලය වෙන්නේ මේක. මම මේකට ආදේශ කරා. මේ වර්ගඵලය ලැබුණේ අනත 16i5 x වර්ගනේ 16i5 x වර්ගය. x කියන්නේ මේකේ වර්ගය. 5 2 බෙදීම 3ට 4. ඊළඟට ආයෙ තිබුණා මම දැක්කා 20i5 යට x 20i5 යට x කියන්නේ උඩට මාරු කරපන්. 2 යට 5 3 1 කියලා. 5 2 1යි 5 3 1යි චාටර්නේ ටිකක්. මෙතන එනවා මේක කැපිලා ගින් 4i5 5 2 යට 3. මෙතන එනවා මේක ලියපන් 5 වරක් 4 කියලා. 5 වරක් 4 4 වරක් 2 8i5 වෙනවා. 5යි 5 දර්ශකව සුළු කරපන් 5 2 යට 3 එනවා. මේ 5න් අඩු කරපන් 5 1 යට 3ක්. එකෙන් අඩු කරපන් 1 2 යට 3ක්. දැන් සජාතිය වෙනවා මේ සජාතිය වෙනවා. සජාතිය වුණා 8යි 4යි 12යි. 12යි 5 5 3න් 2 බලයක cm වර්ගඵලය. පොඩි දේවල් බං මොනවද මේව නම් විහිළු කතානේ. ඇත්තටම එතනින් මට අර ලේසි බව පෙන්වීමක් තමයි ඇත්තටම. ඉතින් මේක ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනේ. ගාන හරි ලේසි. උඹලට මේකෙන් තේරුණා ඇත්තටම මේක ලේසි වගේ කියලා. ඉතින් විවාහ ගණන්ට ගන්න එක දිගට ඉවර කරපම ආයි මොනවත් ප්‍රශ්න නැහැ. කිසිම ප්‍රශ්නයක් එන්න හේතුවක් නැහැ. ඉතින් එච්චරයි. සංයුක්ත වස්තුවේ අවම පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඕක තමයි. ඉතින් ඇති. මං හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. ඒක හරහා මොනවා හරි දෙයක් කරගන්න බලපන්. හදිසියෙ වැරදුනා නම් පුළුවන් වුණා නම් ඒක තව දෙයක් තේරුම් ගනින්. ලොකු දෙයක් ඇත්තෙම නැහැ. ඊට අමතරව මෙතන ස්ථාවර ලක්ෂ ගැන මේ කියන්න ඕන. අතන අර ස්ථාවර බව පෙන්වන්න ඕන. ඉතින් දර්ශකව සුළු කරලා ගත්තා. එච්චරයි. ඒක නම් පොඩි ගාණක්. හරිනේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරිනේ කතාව. හරි. අපි සරල රේඛාව ගානට යමු. 10 අතන මම සරල රේඛාව 10 C පාර්ට් එක හදන්න මොකද අවකලන අනුකලන ගානේ හදන තරම් දෙයක්වත් නැහැ. මම සරල රේඛාවෙන් C පාර්ට් එක හදන්න මම 11 සතියේ කියන්නේ ඊළඟ කොටසේදී 10 AB හදමු. හරි. සරල රේඛාව ටිකක් විතර හොඳයි කියන දෙයක් නැති වුණාට පොඩ්ඩක් විතර හොඳ ගතියකුත් වගේ තියෙනවා කියමුකෝ මොනවා හරි දෙයක්. හරි. එතකොට මේ රේඛා දෙක අතර දුර මේක බව පෙන්වන්න තීරි කැලලක් වුණත් එන්න පුළුවන් පොඩි තීරි කැලලක්. ලොකු තීරි කැලලක් ඒ කියලා හිතන්න අමාරුයි. මොකද වෘත්තයත් එක්ක සම්බන්ධ කරලා දෙන්නේ. එතකොට සමාන්තර රේඛා දෙකක් අතර දුර තියරිය මතක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඉතින් මතක් කරනවා නම් මෙහෙමයි වෙන්නේ. මෙන්න මේ රූපය දෙන්න ඕන. එතකොට මට විතර කියන්න ඕනකම තිබුණේ ලක්ෂයක ඉඳන් රේඛාවකට ලම්බ දුර තියරිය පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. මේක මත ලක්ෂයක් මම x0 y0 කියලා ගන්නවා. එහෙම ගත්තොත් ඒකේ ඉඳන් මේකට තියෙන ලම්බ දුර තමයි රේඛා දෙක අතර දුර වෙන්නේ. සාධාරණයිනේ. එහෙනම් මේ ලක්ෂයේ සිට මේකට ලම්බ දුර ලියන්න. මේ p x0 y0 සිට මේකට ලම්බ දුර h නම් h ලියන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය මේකට ආදේශ කරලා වර්ගමූලයෙන් බෙදන්න ඕනේ. ඒ තියරිය පාවිච්චි කරන්න පුළුවන්. ඒක සාධනය කරන්න නෙමෙයි කිව්වේ. දැන් මේක ඒ කියලා නමත්තලා x0 y0 අයින් වෙන්න ඕන. අපිනේ හිතුවේ. අපි කියමු නමුත් p x0 y0 ලක්ෂයේ මේ රේඛාව උඩ ඉන්නවා. ඒකෙන් ආදේශ කරාම බිඳුව වෙන්න ඕනේ. අන්න ඒකෙන් මට මේ කොටස මුක්ත කරගන්න පුළුවන් ඍණ c කියලා මේ. ඒක ඍණ c වෙනවා d වෙනවා. මේ a වලට ගියොත්. ඒ කියන්නේ h කියන්නේ මේක c ඍණ d මාරු කරන්න පුළුවන්. මාපාංක නිසා විශාලත්වයේ ගන්න ඕන. ඍණ ගන්න බෑනේ දුරනේ. දිගනේ. මේක තමයි තියරිය. තේරෙන පොඩිනේ තියරිය එන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොම කියනවා මේක හා මේ සමාන්තර සරල රේඛා දෙක අතර දුර සොයන්න. හොඳ පොඩි කතාවක්. හොඳයි. මේක හා මේක අතර දුර කියන්නේ කෙලින්ම තියරිය. මෙන්න මේ නියත දෙක අඩු කරලා වර්ගයේ වර්ගමූලයෙන් බෙදුවනම් හරියි. නියත දෙක අඩු කරනවා කියන්නේ ඍණ 5 ඍණ 10. නැත්නම් 10 ඍණ 5. 10 ඍණ 5 කියන්නේ 15යි. 15 මාපාංකයේ බෙදීම 3 වර්ගය දන 4 වර්ග කියන්නේ තේරුම් 25යි 5යි. 5යි කියන්නේ 15යි 5යි කියන්නේ 3යි. තේරුණාද කියන්නේ හරි. ඒතර මෙන්න මේ දෙක අතර ලම්බ දුර. මේ ගාන හරි ලස්සනයි. මේ ගාන උඹලා ගොඩක් දෙනෙක් මං හිතන්නේ හදපුන් හොඳට ඇති. මම හිතනවා හොඳ මේ විදිහට නැතුව හදපුන් ගොඩක් ඇති කියලා. මේක අනුරූපයි කොහෙටද දන්නවද? 2004ට නේ. 2004ට අනුරූපයි. මතකද උඹලට u හා v සමාන්තර රේඛා යුගලයක් අර සීන් වෙනවා කියලා තිබ්බේ. ඒකෙදි කියුණා සමාන්තර රේඛා යුගලයේ සඳහා අවස්ථා දෙකක් ඇති බව පෙන්වන්න. හදලා තියෙන්න ඕන මම නම් සියලු ගණන් ටික හදුවා සරල රේඛාව. ඉතින් හදන්න ඕන අනිවාර්යයෙන්ම. ඒවත් එකනේ කතා කරන්න වෙන්නේ. 2004 හදපන් ගිහිල්ලා හරි ලස්සනයි ඒ ගාන. ඒකෙදි කියනවා මෙම රේඛා සඳහා u හා v සඳහා අවස්ථා දෙකක් ඇති බව පෙන්වන්න. ඒකම තමයි මේ. ඒකෙත් මේ දිගමට මතකයි මෙන්න මේ පහක් එහෙම තමයි තිබුණේ. නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයකට මම මේක නම් හදන්නේ. මම ඔයාලට සියුම්ම නෝමල් ක්‍රමයේ කියන්නම්. සියුම් විදිහට නෝමල් ක්‍රමයේ කියන්නම්. මෙන්න මේ සමාන්තර රේඛා දෙක තියෙනවා. මෙන්න බලන්න මම මේ හදපු ක්‍රමයේ මම වෙනම කියන්නම්. මම නෝමල් ක්‍රමයේ වෙනම කියන්නම්. මේ බලපන් කතාව. p 1 2 අචල ලක්ෂය හරහා යන සරල රේඛාවක් දී ඇති රේඛා දෙක q හා r හිදී කපයි. මෙන්න මේකයි දීලා තිනවා. මෙන්න මේ රේඛා දෙක q හා r වලදී කපයි කියන්නේ මෙතන q මෙතන r. පිළිගන්නවද ඔබලා කතාව? මේ හරහා යන රේඛාවක්. මේ අචල ලක්ෂය හරහා යන රේඛාවක් දී ඇති රේඛා දෙක p හා q හිදී කපයි. හැබැයි මේ pq දිග 5යිලු. pq දිග 5යි කියලා කියනවා. තේරුණාද මං කියන්නේ? එතකොට
ගානේ කියනවා PQ දිග 5යි නම් PQR සරල රේඛාව සඳහා පිහිටීම් දෙකක් ඇති බව පෙන්වා සමීකරණ සොයන්න. ඇත්තට මේ සරල රේඛාවට පිහිටීම් දෙකක් තියෙන එකක් මෙහෙම අනිත් එක මෙන්න මෙහෙම මට නම් තේරෙනවා. උඹලට තේරෙනවා මෙහෙම එකයි මෙහෙම එකයි. පහක් වෙන්න තියෙනවා. නමුත් බව පෙන්වන්න තමයි තියෙන්නේ. එතකොට අවස්ථා දෙකකදී පසු කරන බව පෙන්වන්න. සිම්පල් T කාලයකදී පසු කරන්නේ යයි ගනිමු. මෙන්න T වලට අවස්ථා දෙකක් ඇත. ඒ නිසා මගුල් දෙකක් ඇත. සාමාන්‍ය කතාව ඕකනේ. අපි මතකද අද සරල රේඛාවේ ගත්තා මේ B ලක්ෂයේ T කියලා ගමු. මෙන්න යකෝ T ට අගයන් දෙකයි අනිත් එක. මරුන් කතාව. ඒතර එකෙක් හිතන විදිය ගන්න විදිය. ඒතර සරල රේඛාවක ලක්ෂය දන්නවා. මේ හරහා යන ඕනම සරල රේඛාවක් අපිට හිතනකොට අපි හිතමු මෙන්න මේ අපිට අවශ්‍ය සරල රේඛාවේ අනුක්‍රමණය M කියලා. හරි ලස්සනයි. අනුක්‍රමණය M වන සරල රේඛාව ගමුකෝ. ලක්ෂය P නම් අනුක්‍රමණය M නම් මට පුළුවන් M ඇසුරෙන් මෙන්න මේ සමීකරණය හොයන්න. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේකත් එක්ක මේක විසඳන්න. විසඳලා Q හොයන්න පුළුවන්. මේ රේඛාවයි මේකයි විසඳලා මට පුළුවන් R හොයන්න. මෙතනත් M වලින් R ඉන්නවා. M වලින් Q ඉන්නවා. මෙන්න මේ දිග සමාන කරපන් 5ට. 2004 ගාන ඔහොම තියෙන්නේ. 2004 ගාන. 2004 ගාන හදපන්කො මරු ගාන ආයසරයක් හදපන්කො ඒක මරු. ඒකේ ඕක කරන්න වෙනවා. සමාන්තර යුගලයේ අනුක්‍රමණ M කියලා අරගෙන M වලින් අරක හොයලා M වලින් මේක හොයලා ඒ දිග 5ක් කරලා තමයි හිව්වේ. ඒකත් 5ම තමයි දිග තිබුණේ මට මතකයි. හරිද කතාව? හරි. එහෙමනම් උඹලා මෙන්න මේ අවශ්‍ය රේඛාවේ අනුක්‍රමණය M ලෙස ගමු. එකයි තියෙන්නේ කියලා ගමුකෝ අපි M ලෙස අරගෙන M ඇසුරෙන් මේ රේඛාව ලියලා මෙතන හොයපන් විසඳලා. මෙතන හොයපන් විසඳලා. මේ දිග සමාන කරපන් 5ට M ට අගයන් දෙකක් වෙනවා මගුල සීන් වේ කියලා කියන්න පුළුවන්. හැබැයි චාටර් කියලා මට හිතුණා. මම ඊට වඩා ලේසි ක්‍රමයක් දැක්ක උඹලට හිතුන්නේ නැද්ද? මේ දෙක අතර ලම්බ දුර ඇයි මගෙන් හෙව්වේ? මට ඇත්තටම ක්ලික් වුණේ එතනින්. මට ගාන ක්ලික් වුණේ එතනින්. ඇයි මුන් මේ දෙක අතර ලම්බ දුර හෙව්වේ? අපි නිකන් හොයලා දැන් මං කියපු කතාව වෙනස් කරපන්. දැන් අලුත් කතාවක්. මේ හරහා යන විචල්්‍ය රේඛාවක් අනුක්‍රමණය M වන. අපි නිකන් රේඛාවක් කියමු P මෙන්න මේ රේඛාව තියෙනවා. හරියට මේ 5ක් දිග කැපෙන රේඛාවේ අනුක්‍රමණය දන්නේ නැහැ. ඒක තමයි M. අපි හිතමුකෝ එහෙම. ඒක තමයි M. ඒක කැපෙනකොට QR දිග 5ක් වෙනවා කැපෙනවා මේ දුර 3ක් වෙනවා ඔටෝම මේ දිග 4ක් වෙනවා. අතිසාධාරණයිනේ. හරි. අර ලම්බ දුරත් ඇහුවනේ මගෙන්. රේඛා දෙක අතර ලම්බ දුර. දැන් මම ඔබලට කිව්ව කතාවක්. මං ඉස්සෙල්ලත් කිව්වා. ඍජුකෝණීය සමද්විපාද වේ. ගේමක් නැතුව පයිතගරස් ඇඩ් කරපන්. පුළුවන් දාන්න කියලා. නැත්තම් දාපන් අර ගුණිතය ඍණ එකයි. නැත්තම් කෝණ 45. නැත්තම් පාද දිග සමාන කරපන්. ඕන එකක් කරන්න පුළුවන්. සමද්විපාද ඍජුකෝණී නම්. ඒ වගේ මෙන්න මේ වෙලාවේ මේ M සම්බන්ධ වන මොනවා හරි එකක් ලියපන්. ඉතින් මුළු මැස්ම නම් ඕක තමයි. එහෙනම් මේ M අපි හිතමු මේගොල්ලෝ මේ කියන අර කැපෙන දිග 5ක් වන විදිහට තියෙන රේඛාවනේ මගින් අහන්නේ. රේඛාවට අවස්ථා දෙකක් කියන්නේ රේඛාවේ අනුක්‍රමයට අවස්ථා දෙකක් තිබ්බනම් හරිනේ. මේ රේඛාවේ අනුක්‍රමයට මේ හරහා යන රේඛාවට අනුක්‍රමයට අවස්ථා දෙකක් තියෙනවා. අගයන් දෙකක්. අපි එකක් කියලා ගමු. ඒක M කියලා ගමු. M ඇසුරෙන් මේක හොයලා මේක හොයලා පුළුවන් වුණාට මේ M සම්බන්ධ කරලා තව දෙයක් මට ලියන්න පුළුවන්. මේ බලපන් මේ රේඛාව අනුක්‍රමණය M නම් මේ රේඛාවේ අනුක්‍රමණය මම දන්නවනේ. බැරිද මට මේ දෙක අතර කෝණය හොයන්න ලේසියෙන්. කෝණේ සුළු කෝණයක්. මේක ස්ථිර සුළු කෝණයක්. මොකද හේතුව 3 4 5 තියෙන්නේ. සුළු කෝණයක්. මෙන්න මේ සුළු කෝණය මම ලියන්නම්කෝ. මේ සුළු කෝණය θ නම් මේකේ tan නගේ ලියන්න පුළුවන්ද මේ අනුක්‍රමණය පාවිච්චි කළා. ඒ tan නගේ 3 බෙදීම 4 වෙනව නේද? හරි පොඩි දෙයක්. ඒතර රේඛාව සඳහා පසු කරන කාලයන් දෙකක් ඇති බව පෙන්වන්න කිව්වොත් T කාලයකදී පසු කරයි. එම නිසා T වලට අවස්ථා දෙකක් ඇත. එම නිසා මේක කියලා ගන්න ඕනේ. දැන් කියනවා මේ රේඛාවට අවස්ථා දෙකක් ඇති බව. මේ රේඛාවේ අනුක්‍රමණය M කියලා අරගෙන මේ ලක්ෂය හරහා යන රේඛාව හොයලා ඔය දත්ත සැපිරෙන M ට අගයන් දෙකක්. එකම කියවන්නේ මේක තමයි තැන. උතන මාර වටිනවා උක. මාර වටින කතාවක් නේක. හරි. උඹලා වැඩි දිනක් අර මේවා විසඳලා කරන්න කියලා මට හිතෙනවා. ඉතින් නැත්තම් ගොඩක් හොඳයි. හරි කොච්චර හොඳට කරා නම්. හරි. මෙන්න මේ රේඛා දෙක අතර කෝණය tan θ නම් tan θ සමානයි. අපි තියරිය දන්නවා m එක ඍණ m දෙකයට එක දාන m එක m දෙක දන්නේ නැත්නම් කරන්න බෑ. මේ tan θ 3 බෙදීම 4යි. ෂුවර් කරමු සුළු කෝණය. ඒ කියන්නේ මාපාංග දැන් මේ එක අනුක්‍රමණයක් m වෙනවා. මම එක m එක ගත්තා m කියලා. m දෙක ගත්තා ඍණ 3 බෙදීම 4 කියලා. මොකද මේ රේඛාවේ අනුක්‍රමණය. එහෙනම් m එක කියන්නේ m දෙක කියන්නේ 3 බෙදීම 4යි. ඍණ 3 බෙදීම 4යි. m එක ඍණ m දෙක දැම්ම එක දාන m එක m දෙක මේක දැම්ම. හරිද කතාව? 4ට 4 කැපෙනවා. මෙතන සීන් වෙලා 4යි m ධන 3 4 ඍණ 3යි m. ධන සලකපන්. මේකත් එක ධන සලකපන්. හරස් වැඩි කරාම මේක එනවා m සමාන බිඳුවක් එනවා. හොඳ අගයක්.
ඍණ සලකපන් මේකත් එක්ක ඍණ කරමු මම මේක මාරු කරා මෙතන හරි මාරු කරා හරස් වැඩි කියලා ගත්තම m එනවා ඍණ 27 බෙදීම 4ක් හරි පැහැදිලිව ලියපන් මෙහි m සඳහා අගයන් දෙකක් තාත්වික අගයන් දෙකක් පවතී එම නිසා ඉහත රේඛාව සඳහා අවස්ථා දෙකක් පවතී අනිවාර්යෙන් කියවෙන්න ඕනේ පිහිටීම් දෙකක් පවතී තේරුණා කියන්නේ මේ දිගවල් 2004යි මේ ගානයි නැවත හදපන් 2004 ඔක හරියන්නේ නැහැ හැබැයි 2004ට හරියන්නේ නැහැ එතන බලපන් ඒ දත්තයත් එක්ක ඒක හරියන්නේ නැහැ ඒ දිගමයි දෙන්නේ කෙලින්ම. ඒ දිග සම්බන්ධ කරන්න බෑ කෝණයට මට මතක හැටියට නම් එතන ඒක ඒ දිගමයි දෙන්නේ. ඉතින් මෙතන ලස්සනට මට ක්ලික් වුණේ ගාන මෙතන. ඇයි මේ දෙක අතර දුර හෙව්වේ? මොකක්ද නිකාම අහන්නේ නැහැ නේ ගානක් මොනවා හරි සීන් එකනේ. ආයෙන මේක හතරයි. තේරුණාද කතන්දර හරියනේ. m ටාගයන් දෙකක් ඇත. ඒ නිසා අවස්ථා දෙකක් ඇත. දැන් මගේ කහනවා ඒ වායේ සමීකරණ ගොම් පාටනේ. එතකොට ඇත්තටම මේ රේඛාවේ සමීකරණ වෙන්නේ මොකද්ද? වෛරිණ දෙක සමානයි අනුක්‍රමණයේ වාරයක් x ඍණ එකනේ. එහෙනම් මෙතෙන් ඩාෂ් කරමු. මේ වෛරණ දෙක සමානයි මේක බිඳුව දැම්මම එකක් එනවා. මේ එකක් අනිත් එක එනවා. වෛරණ දෙක සමානයි ඍණ 24 බෙදීම 7යි x ඍණ 1යි සුළු කරන එක සුළු කරපන් ඒක තමයි උත්තරේ. තේරුණා නේද? මේ ලක්ෂ්‍ය හරහා යන ඉහත අවශ්‍යතාව සපුරන පසු කරන කාලයේ t ලෙස ගමු. ඒ වගේ මෙම අවශ්‍යතාව සපුරන රේඛාවේ අනුක්‍රමණයේ m ලෙස ගමු. ඒක තමයි මේ ගත්තේ. ඒක ලියලා තියපන්. එතනදී අඩුපාඩු ලියුන්නේ නැහැ මම කියවන එක මම බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ නේ මෙතනින් ගනි මෙතනින් බොරුවට උඹලට කියන්න ලියවෙන්න ඕන ටික මම කිව්වා මෙතනින් මේක ලියන්න ඕනේ නැහැ නේ ඒක ලියන්න ඕනේ ඉහත අවශ්‍යතාව සපුරන පරිදි p හරයන් රේඛාවේ අනුක්‍රමණය m ලෙස ගනිමු ඒක තමයි m ටගයන් දෙකක් ආවේ ඒක තමයි සීන් එක මේකෙදි බොරුවට ඇදලා වැඩකුත් නැහැ ඒතර එපත් වෙනවා කොහොමත් එපා වෙනවා නිකන් බොරුවට දාගෙන මේක නටන එක තේරුම් නැහැ නේ තව බොරු විස්තරත් ඕනේ නැහැ අනවශ්‍ය සරලවත් ඕනේ නැහැ මැද මට්ටමේ යමු එහෙම අරන් ගියොත් දෙපැත්ත බැලන්ස් වෙනවා නැත්තම් උඩට ගැලපෙන්න කරොත් ඒ ප්‍රශ්නයක් යටට ගැලපෙන්න කරොත් ඒ ප්‍රශ්නයක් ඉතින් ප්‍රශ්නයක් කියන එකේ තේරුම ඉතින් තේරෙනවනේ හරි හැබැයි ලස්සනයි පොඩි ගණන් එහෙම ලොකු කේස් එකක් තිබුණ එකක් නෙමෙයි නැවත අධ්‍යයනයක් කරයි කියලා මං හිතනවා හැම එකටම සිතක් වෙන්න නම් එහෙම කරන්න මේක කට අරගෙන බලන් හිටියා සත්ත පහකට වැඩක් නැහැ අනිවාර්යයෙන්ම ප්ලෑන් කරලා හොඳට සරල රේඛාවේ ලම්බ දුර තියරිය මොකද්ද ඒකත් එක්කම අර ලම්බ දුර තියරිය හදන එකත් එක්ක බලපන් දැන් මෙතන මම මේ කැලල කරන්නේ ඒ වෙනුවෙන් පොඩ්ඩක් කරපන්කෝ කොහොමත් උඹලා මේක යම් පැයක් හරි කීයක් හරි බලනවා නම් පැය 3-4-5ක් අඩුම ගානේ මේ වෙනුවෙන් වැය කරන්න ඕනේ නැත්නම් උඹලා මේක බලන එකේ තේරුමක් නැහැ නොබල මිදපියව කිසිම තේරුමක් නැහැ අවංකවමත් තේරුමක් නැහැ ඉතින් මේකේ සිතක් ගන්නව නම් නිකන් අහගෙන නම් හිටියට හරියන්නේ නැහැ කොහොමත්ම හරියන්නේ නැහැ නොකරපු පාඩමක් අත ගහන්න එපා කරපු පාඩමක් නෝට් එකත් එක්ක අත ගහපන් බැරි නම් පුළුවන් නම් ඉතින් සතුටින් ඉඳපන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් හොඳයි ඔක්කොම හොඳට තේරෙන මේ මට්ටම එකක් හොඳට පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකක් ඒක පරිද්දද ඒක යකෝ ලකුණු 100 ගන්නනේ අපි නම් ප්ලෑන් එක 100 ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ කවදාවත් හරි ඇති අපි යමු ඊළඟ ගන්නටත් හරිනේ හරි අපි මේකේ ත්‍රිකෝණිත ගන්නට යමු A පාර්ට් එක ලබන සතියේ දාගන්න B පාර්ට් එකත් සරලයි මම එකක් කියන මේ C පාර්ට් එක පොඩ්ඩක් හදන්නම් එතකොට ඇති වෙයි කියලා හිතමු කොහොමද ඊළඟ දවසේ ඉතුරු භාගෙ දාන්නම් උඹලට ප්ලෑන් කරපළා මේකේ ඔව් කියපු දේ ගන්න ඕන කොටිම වෙන්න ඕන මේ වෙනුවෙන් නෝට් එකක් පෙරීම තමයි ඇත්තටමත් මේකේ ප්‍රයෝජන ගන්න ඒ දේ වෙන්න ඕන මොකද පොඩි උදව්වක් විතරයි පොඩි තල්ලුවක් දීලා මොනවා හරි බැරි තැනක් පෙන්නවා නම් ඒකත් හොඳයිනේ අමතක තැනක් පෙන්නවා නම් ඒකත් හොඳයිනේ ඒ දේ ගන්න ප්ලෑන් කරපන් අපි මේක මේව කරනවා නම් මේකේ කොහොමත් සාර්ථකයක් වෙන්න බෑ නිකන් බොරුවට නම ගා ගන්න කරන එකේ සත පහක තේරුමක් නැහැ ඒ නිසා මේක උඹලා ඒකට ප්ලෑන් වෙලා වෙන්න ඕන අර ක්ලාස් එකේ වගේ ඉතින් මට කී එක එහෙම නෙවෙයි දැන් මේ වෙලාව යනකොට ඒ තැනට ගැලපෙන්න මේ වැඩේ කරන්න එපා මම ආවේ උඹලට පේපර් එකක් ඩිස්කෂන් එකක් කරන්නම් කියලා ඒකදී මට කියන්න අයිතිකුත් නැහනේ හරි එතකොට මේකෙදි කතාව කෝසයි නීති ප්‍රකාශ කරන්න කිව්වම එකක් ලිව්වම ඇති A වර්ග සමාන B වර්ග ත්‍රිකෝණය ඇඳලා සම්මත අංකයට අනුව කියලා වචනෙකුත් ඕනනම් දාලා ABC නිකන් නම් කරලා මේකක් ලිව්වනේ තුනම ලියන්න අවශ්‍ය නැහැ. තව දෙයක් මතක් කරන විශේෂයෙන් ත්‍රිකෝණයක් සඳහා කොස් ප්‍රමේය සාධනය කරන්න මම හැමදාම ක්ලාස් වලත් කියනවා. ත්‍රිකෝණයක් සඳහා සාධනය කරන්න කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම තුනටම කරන්න ඕනේ. එක ත්‍රිකෝණයකට එහෙම කළා හරියන්නේ නැහැ. ත්‍රිකෝණයක් සඳහා කොස් ප්‍රමේය සාධනය කරන්නකො තුනටම කළ යුතුයි. නමුත් ලියද්දී එකක් ලිව්වම ඇති. ඇති මම ඊට කතා කරන්නේ ලකුණු 5යි කොමත් හම්බෙන්නේ එකට. ABC ත්‍රිකෝණයක සුපුරුදු අංකනේ මගුලක් බව පෙන්වන්න. ඒක සාමාන්‍ය දෙයක් ඔයක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක බවනේ පෙන්වන්න තියෙන්නේ. හොඳම දේ ඉතින් මේ පැත්ත ගමු. මේක අයින් කරන එක ලේසිනේ. මම වම් පැත්ත අරගෙන LHS අරන් මම පොදුවටත් ගත්තා. මට නිකන් කොස් ප්‍රමේය ඇගේ තියෙනවා. උඹලට ඇගේ තියෙන්න එපා. A වර්ග සමාන B වර්ග ධන C වර්ග ඍණ 2යි ABC cos A. කොහොමද වෙන්න ඕනේ දෙක BC cos A. ඒ කෝණයට එනකොට අනිත් පාත් දෙක තමයි එන්නේ. එහෙනම් පොදු හරය ගත්තම BC cos A. නිකන් පොඩි සිරා ගතියක් මේ. AC cos B, AB cos C. පොදු හරය ගත්තම එහෙම වෙනවා. මේක කෙලින්ම ලියන්න පුළුවන් බං.
A වර්ග සමානයි B වර්ග ධන C වර්ග ඍණ 2යි BC cos A. එහෙනම් BC කියන්නේ B වර්ග ධන C BC cos A කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2. ඒක. බැරි නම් cos ප්‍රමේය ලියලා පොඩ්ඩක් බලපන් බං. ඉතින් ඒක මම කල යුත්තේ උඹට cos ප්‍රමේය ලියලි ඒක විස්තර කරන එක විහිළු කතාවක් වෙනවනේ. මේකත් ලියපන් මේ විදිහට මේකත් ලියපන් කෙලිම සීන් වෙනවා. A වර්ග බෙදීම 2 කැපිලා ගිහින් එක A වර්ග බෙදීම 2ක් කරන ඒ වගේම සෙට් එකම ඇවිල්ලා දෙකක් යටට ගිහිල්ලා නිකම්ම උත්තරේ එනවා. හරිනේ. ඒක අර K හොයන එකේ පොඩි ලස්සන ගතියක් තියෙනවා. උඹලා ඒක වරද්දයි මම මෙතන වැරදුනා වගේ කියන්නේ මම හිතපු තැන පොඩි වැරදීමකුත් තමයි මම ඒ වැරද්දත් බෝඩ් එකේ ලිව්වා. මටත් පොඩ එකපාරම පොඩි වැරදීමක් වගේ එකක් ලියුණා. ඉතින් වැරදීමක් නෙමෙයි මම හරි දෙයක් ලිව්වට මට තේරුණා ඒක වැරදි කියලා. මම ඒක වැරද්දක් දැන් මම ඒක මකන්න නැතුව මම වැරද්ද දැම්මා. ඒක ඇත්තටම මම දෙකම විස්තර කරන්න. මටත් පොඩ එකපාරම ක්ලික් වුණේ නැහැ ඒක. අවුල නැහැ. මම කියන ලස්සනයි ගාන. මේක වැරදි. පළවෙනි එක වැරදි මේක වැරදි එකක් මේ. හරි වැරදි. ඇයි වැරද්ද කියලාත් මම කියන්න. අගනින්කෝ. ඊට පස්සේ කියනවා cos A බෙදීමේ cos මේක සමානයි k වරක් මේක නම් k හි අඩුතම අගය සොයන්න. k හි අඩුතම අගය. මේක නම් k හි අඩුතම අගය මටත් තේරෙන්නේ නැහැ. k හි අඩුතම අගය. මේක සමානයි මේක නම්නේ. ආයිතර පරණ තැටිය ගමු. මේක කියන්නේ කවුද? ඒක දාපන්. A9 කියලා කියනවාද? A9 කියුවේ නැතුව නැති ඒක තමයි. ඉතින් නැතුව ඉතින් උඩ නිකාම්ම දිලි යට නිකාම්මක් දෙන්නේ නැහැ නේ. හරි උඩ කෙලින්ම මේකට දාපන්. අර දැන් සාධනය කරපු එක. A වර්ග ධන B වර්ග ධන C වර්ග බෙදීම 2යි ABC. සමානයි k වරක් මේක. පොදු හර ගනින්. ABC. එතන මේක එනවා. දැන් මේකට මේක අයින් කරන්න පුළුවන් නේද? ඔව්. දැන් k උක්ත කරපන්කො මේකත් ආවා. මෙන්න මේ k වල අඩුමගය අහනවා. k වල අඩුමගය අහනවා. k වල අඩුමගය අහනවා. k වල අඩුමගය අහනවා. k හි අඩුමගය. නම් k හි අඩුමගය. පට්ට සිරා එක කියන්නේ මොකද්ද නේද? a වර්ග ධන b වර්ග ධන c වර්ග උඹලගේ ඇගේ තියෙන්න ඕනේ. a ධන b ධන c කි පට්ට වර්ගය. a ධන b ධන c කි පට්ට වර්ගයේ ඍණ දෙවරක් ab bc ca. හරිද කතාව? හරි. දැම්ම යට බෙදුවා. මම මේකටත් කැමතියි. ඇයි මම මේ උඩ මගුල නෙමෙයි ඉන්නේ. දැන් වෙනම බෙදපන්. ඒතර මේක එනවා. මේක බෙදපන් ඍණ එකක් එනවා. දැන් කියපන් k වල අඩුමගේ නේද? ඔව් k වල අඩුමගේ. මේක අනිවාර්යයෙන්ම විශාල හෝ සමානයි බිඳුවයි. එම නිසා ඍණ එකයි. එහෙමද? කියන්නේ අඩුමගේ ඍණ එකයි. කියන්නේ මේකට ගන්න පුළුවන් අඩුමගේ බිඳුවයි. ගැලපෙන්නේ නැහැනේ. පූර්ණ වර්ගයකට අඩුමගේ බිඳුව නම් තමයි. නමුත් ABC ත්‍රිකෝණයක පාද වලට බිඳුව නෙවෙයිනේ බං. පාද තියෙන්න බෑ යකෝ. කතාව උඹලට යන්තම් තේරෙනව නේද? මේකෙන් අඩුමගයක් ගන්න බෑ කියන එක උඹලට තේරුණාද දන්නේ නැහැ. මේක විශාල හෝ සමානයි බිඳුව තමයි. සමාන වෙන්නත් බෑ කොහොමත්. කොහොමත් මේකට ධනාගයක් තියෙනවා. ඒතකොට මේකත් එක්ක යන එකේ සාධාරණ තර්කයක් ඉන්නේ නැහැ. හරි ලස්සනයි. ඍණ එකකට වඩා වැඩි අඩුමගේ ඍණ එක වෙන්නත් බෑනේ බං k වලට. k කියන්නේ ඔක්කොම පට්ට පාද යකෝ පට්ට පාද. අඩුම ගානේ කොස්වත් හිටියේ නම් ඍණ වෙන්න තිබුණා. එහෙමවත් නැහැනේ. මේක එහෙනම් ඉතින් ඇත්තටම දැන් අඩුමගේ ඍණ එක නන් නෙවෙයි එහෙනම් බිඳුව කියපන්. ඇයි මේ වර්ග මේක බිඳුව කියපන්. බිඳුව ඍණ වෙන්න බෑනේ කොහොමත් මේ පාද දිග. කියන්නේ මේ තර්කේ වැරදි. දැන් වීජ්‍ය ප්‍රකාශන වල නම් පූර්ණ වර්ගයේ විශාල හෝ සමාන බිඳුව කියන්න පුළුවන්. ඕන තැනක් ගන්න පුළුවන් නම් මේක ගන්න බෑ. මේක දිගවල ධන දිගවල නෙමෙයි තියෙන්නේ. උඹලට තේරුණාද නැහැ මං කියපු දේ. හරි කොහොම හරි කමන්නේ. මටත් ඒක වැරදිලා ලියුණා ටක් ගාලා. මම ඒක එච්චර ගණන් කරපේක. ඉතින් ඒක හොඳයි නේ. ඉතින් වැරදි කියලා මට තේරුණා. ඒක වැරදුනා එතන. දැන් මම මෙහෙම කරා. මම ඒකට මෙහෙම කරා. මේ බලපන්. මරු තැනක් මට සෙට් වුණා මේ. දැන් මම මේක දැන් ABBCCA කොහොමත් මගේ ඇඟෙත් තියෙනවා. උඹලගේ ඇඟෙත් තියෙනවනේ. A ධන B ධන C ගේ පූර්ණ වර්ගය. ඇඟේ තියෙනවනේ අපේ හැම එකකෙම. ඒකනේ පොඩ්ඩක් මේ ළඟින් යන්නේ. මම මේක මරු වැඩක් කරා. මේ බලපන්. මම මෙන්න මේ A වර්ග ධන B වර්ග ධන C වර්ග මට ඇත්තට මේ පරණ මතකෙකුත් ආවා. වර්ගජ සමීකරණලත් ඔය මතකයක් තියෙනවා. උඹලගේ ඇති. ඔක අනිවාර්ය අපි අර තොග පිටින් ගණන් හදද්දී අහුවෙනවා. ඒකෙන් අර ගණන් ගොඩක් හදන එකේ වාසිය තියෙන්නේ. මට මේක අහුණා මෙහෙම. මට හිතුණා මෙහෙම. A ඍණ B ගේ වර්ගය මම ලියන්නම් මෙතන. A ඍණ B ගේ වර්ගය A ධන B ගේ වර්ගය ලිව්වොත් වෙන්නේ අඩු කරන්න වෙනවා. මම එකතු කරන කෑල්ලක් දාගන්නම්. මට එච්චර දුර හිතුණා හැබැයි ටිකක්. මේක මම ලියන්නම් A ඍණ B ගේ වර්ගයේ බෙදීම 2. බලපන් මෙන්න මේ උඩ කොටස මම සද්ද නැතුව අන්න අර විදිහට ලිව්වා. මේ උඹලා දැක්කද මෙන්න මම මෙහෙම ලිව්වා. උඹලට ඒක තේරුණාද? අර මෙන්න මේක ලිව්ව මං A ඍණ B ගේ පූර්ණ වර්ගයේ බෙදීම 2 කියලා. ඇතුළට 2 ගත්තේ නෑ. එළියෙන් 2 තියෙන්නේ. ආයෙ ලිව්වා B වර්ග ඍණ C වර්ග B ඍණ C ගේ වර්ගයේ බෙදීම 2. A ඍණ C ගේ වර්ගයේ බෙදීම 2. මෙන්න මේ උඩ කොටස තමයි මේ තියෙන්නේ. මේ A වර්ග බෙදීම 2 A වර්ග බෙදීම 2 එකයි A වර්ග. B වර්ගත් ඒ වගේ. C වර්ගත් ඒ වගේ තුනම ඉන්නවා වර්ග තුන ඉන්නවා. ඍණ AB තියෙනවා ඍණ BC තියෙනවා. ඒ ඍණ AB බෙදීම 2 ඍණ BC බෙදීම 2 ඍණ AC බෙදීම 2 කියන්නේ ඍණ AB ඍණ BC ඍණ AC ඒ ඔක්කොම නැති වෙන්න ඕන නිසා A දන AB දන BC දන C දාන්නම්. උඹලට තේරෙනවද මේ උඩ ඉන්නේ ඒකමයි කියලා. මෙන්න මේ කොටසමයි ඉන්නේ මේ වර්ග ටික වෙනම ඍණ එන ටික ධන වෙන්න කැපෙන්න මම දාලා තියෙනවා. මම ඇත්තටම හරි සතුටින් මේක දැම්මේ.
මේක දැන් මේ සතුරේ මූට සීන් වෙන නිසා. දැන් මම කරන්නේ මෙන්න මේ වර්ග ටිකයි මේකයි වෙනම බෙදනවා. මේ වර්ග ටික බෙදීම මේක. ධන මෙතන ඉගෙනව භාගයක්. දැන් හැබැයි පට්ට ෂුවර් මේක විශාල හෝ සමානයි බිඳුවයි බං. මරු මේක පට්ට මරු. ඉතින් එහෙමනම් වෙන්න දැන් යකෝ පාද විශාල හෝ සමානයි බිඳුව වෙන්න බෑ කිව්වේ. යකෝ පාද අන්තරයක්. පාද අන්තරේ විශාල හෝ සමානයි බිඳුව වෙන්න පුළුවන්. මේක විශාල හෝ සමානයි බිඳුවයි මේක බිඳුව වෙන්නත් පුළුවන් විශාල හෝ සමානයි බිඳුවයි මේක වෙන්න. අඩුම අගය ලැබෙන්නේ මේකත් බිඳුව වෙලා මේකත් බිඳුව වෙලා මේකත් බිඳුව නම මේවා බිඳුව වෙන්න පුළුවන්. මේකත් බිඳුවයි මේකත් බිඳුවයි මේකත් බිඳුව වෙලාව තමයි අඩුම අගය ලැබෙන්නේ. ඒ කියන්නේ A සමානයි B B සමානයි C සමානයි A සමපාද වෙනකොට තමයි අඩුම අගය ලැබෙන්නේ. තේරුණාද දන්නේ උඹලට කියපු දේ. කොහොම හරි මෙන්න මේක විශාල හෝ සමානයි බිඳුවයි. විශාල හෝ සමානයි බිඳුවයි. විශාල හෝ සමානයි බිඳුවයි හැමතිස්සෙම මෙතනින් ධන හෝ බිඳුවම තමයි එන්නේ. ඒකට තව භාගිකුත් එකතු වෙලා තමයි එන්නේ. කේවලගේ එන්නේ. එහෙනම් කේවලට ගන්න පුළුවන් අඩුම අගය මේ සෙට් එක බිඳුව නාම අර කියනවා. අනිත් හැම වෙලාවෙම මීට උඩින් තමයි එන්නේ. ඒ කියන්නේ අඩුම අගය වෙන්නේ භාගයයි. කේහි අඩුමගේ අහන ඒ විට ඒ පාද කොච්චරද වගේ හොන සමපාදත් වෙන කෝණයක් හොන ඒ සම්පාදයි. ඇයි ඒ සමන B සමන C වෙනවනේ. ඉතින් මොන හරි ඔය කියන්න ගියා මොකද යනවාද මේ මෙතෙන්ට නොගල මම වෙන පාඩම වෙන තැනක මම ඔය ඔක්කොම වටපිට විස්තර කරනවා මේකේ ගානට වඩා යන්න මට එහෙම බෑනේ මට අයිතිකුත් නෑ වගේ නෑ එහෙම ගානට වඩා කියන්නත් බෑනේ ඒක පාඩම පිට යන්නත් බෑනේ. හරි කොහොම හරි කමන්නේ මෙන්න මේක ලියපන් මේක විශාල හෝ සමානයි බිඳුව විශාල මේක නැත්නම් මේ සෙට් එකම මේ ටික අනිවාර්යයෙන්ම විශාල හෝ සමානයි බිඳුව විශාල හෝ සමානයි බිඳුවේ බං. එම නිසා කේහි අවමගය කේ මිනිමම් මගේ වෙන්නේ භාගයයි. භාගයේ උත්තරේ අර ඉන්නේ එහෙම එන්න බෑ. පොඩි ලස්සනක් තියෙනවා. අර කරුමෙට කොහෙද දෙන කරක සෙට් වෙයි. යන්තම් පොඩ්ඩක් එහෙම බලපන්කෝ. පොඩි ගතියක් තියෙනවා. තේරුණා නේ කියන්නේ? හරි. මං හිතන්නේ ඊට වඩා යන්නේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා. කොහොමත් මේ පාඩමක් උගන්ලා උඹලා මේ හොඳ තැනකට ගේන්න දැඟලුවා හැම නෙමෙයි. පොඩි උදව්වක් කරන්න දැඟලුවේ. ඒකෙන් හැබැයි ඒක අනවශ්‍ය විදිහට පොඩි උදව්වකින් ගන්න එපා. මේ මොනවා හරි දෙයක් එකකින් වෙනවා නම් සතුටේ මොකක් හරි එකකින් කරනවා නම් සතුටුනේ. ඒක මේ වෙනුවෙන් නෝට් එක පෙරලපන්. ත්‍රිකෝණී නෝට් එක. සියලු ගණන් ටික හදපන් 2000 ඔක්කොම ටික හදපන්. ඉතින් අර මට ඒ කියවා දිනා මම නම් ඔක්කොම ගණන් ටික හදුවා ක්ලාස් එකේ. සියලුම ගණන් ටික හදුවා. එනවා ලස්සන පොඩි තැන් එනවා. ඒකට අර හොඳට හුරුයි මොකද්ද මේක ASCII වෙන්නේ කියලා. කාගෙන කරපල්ලා හොඳටම හොඳයි. අපි අතට අද දවසට ඒක නවත්තමු. මම මේකේ ඊතුරු වීඩියෝ එක දානවා මේක මැදදී. භාගි යමු. මේ භාගි යන්නේ නැත්තම් උඹලටත් එපා වෙනවා. මට නම් එපා වෙනවා කියලා එකක් නැහැ. ඉතින් මම දැන් මේක කරන්න එපේ. මට එහෙම ප්‍රශ්න නැහැ. මේ නවුත් එක දෙපැත්ත බැලන්ස් කරගමු නැත්තම් අපි උඹලට මාව එපා වෙලා හරියන්නෙත් නැහැ නේ. ඒතකොට ඒක ඉතින් ආයි කවුරුත් බලන්නෙත් නැහැ නේ මේකදී. ඒතකොට මොකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ නිසා ඉතින් ඔය විශේෂ ගානක් අහුනොත් ඒක හොඳට කීප සැරයක් හදලා ඒක දෙයක් බලලා ඒ වෙනුවෙන් නෝට් එකක් පෙරලපන්කෝ. උඹලගේ නෝට් එකේ වෙනුවෙන් පෙරලපන්. ඒක තමයි වෙන්න ඕනේ ඇත්තටම. පරාමිතියෙන් හදපු ගණන් අඩුම ගානේ ගණන් 10ක්වත් හදලා ඉතින් ඒ ගණන් 10 නැවත හදපන් පරාමිතිය අමතක කරනවා. ඕන ක්ලාස් එක වැඩ කරනවා හැම එකම ඉතින් පරාමිතියක් අල්ලගත්තොත් ඕක ගණන් 10ක් හදන ඉතින් ක්ලාස් එක ලංකාවේ හොයන්න බෑනේ කොහොම කිව්වත් ටක් ගාලා ගණන් 10 හදලා දාපන්. ඒ මේ වෙනුවෙන් ඒක කරනවා නම් හොඳම හොඳයි. ඔන්න සිත. හරි මං හිතනවා ඇති කියලා. ගානට වඩා දින්න ඕනේ. හරි ඉච්චරයි අපි ඊළඟ එකේදී හම්බෙමු. තවත් යමු පේපර්ස් කීපයක් යමු ඉස්සරහට. වැඩ කරපන්. ඉච්චරයි. හොඳට කරපන් සතුටින්. හරි. ඉච්චරයි.